හැමෝටම තෙරුවන් සරණයි. අද වසර 2020 අප්‍රේල් මාසේ 12 වෙනි අඟහරුවාදා ලංකාවේ වෙලාවෙන් සවස් 3:30ට පටන් ගන්න සූත්‍ර දේශනාවටයි හැමෝම එක් සිටින්නේ. අදත් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙහි වැඩම කර සිටින අපගේ කල්යාණ මිත්‍ර අවසරයි පූජ්‍යපාද දාල්ලාවේ අනුමදාසී ස්වාමීන් වහන්සේම සෞත්‍රික ධර්ම ප්‍රචාරක ආයතන වෙනුවෙන් මේ ප්‍රශස්තික සියලු දෙනා වෙනුවෙන් විතාම ගෞරවයෙන් දෙපාර නමත පිළිගන්නවා. ස්වාමීන් වහන්සේ අපට අනුකම්පාවෙන් තථාගත දේශනාවෙන් මෙතක් දේශනා කරවදාන්නේ මේ පැමිණ සිටින හැම දෙනා වෙනුවෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සවන්ත සිසිලස සජීවී දහම් සාකච්ඡාව හා සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත පින්වතුනි, වෙනද වගේ මද දවසේදීත් ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට, තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් සත්‍ය තුළට අපට මුලින්ම තියෙන්නට ඕන විශාල ගෞරවයක්, ඒ ධර්මයේ පිළිබඳ විශාල ශ්‍රද්ධාවක්. හැබැයි මොන ධර්මයකද අපි අතීතයේ ඉඳලා මේ පැවතගෙන ආව මූලික බුද්ධ වචනයට අපි බලන්න ඕන හැම වෙලෙම අපි කවුරුත් පිළිගන්නවා බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවේ නෙමෙයි ඉන්දියාවේ කියලා. හැබැයි අපි අද ගොඩාක් කාලවට මේ ධර්මයේ පැවතගෙන ආපු ක්‍රමයේ පිළිබඳව කතා කරන්නේ ලංකාවේ ටික. ඕක නිසා අපට මූලික බුද්ධ වචන හොයාගන්න බැරි වෙලා තියෙනවා. එතකොට යම්කිසි කෙනෙක් ලංකාවේ බුදුන් උපන්නේ නැහැ ඉන්දියාවේ ඉපදුනේ කියලා කිව්වට ලංකාවේ තියෙන මහාවංශය අන්තර්ගත ටික පමණයි අධ්‍යයනය කරන්නේ. ඒකෙන් විතරයි තීරණයක් ගන්නෙ මේ ශාසන ඉතිහාසය පිළිබඳව. හැබැයි වසර 200ක් තව ඉන්දියාවේ පවතිනවා. 200 ගාණක්. එතකොට එහෙනම් ඒ 200 ගණක් කියන්නේ පුංචි කාලයක් නෙවෙයි විශාල කාලයක්. ඒ කාලේ ශාසන ඉතිහාසය බලන්නට ඕනේ. ලංකාවට ආපතන ඉඳලා නෙමෙයි ඒ කාලෙත් බලන්නට ඕනේ. එතකොට තමයි අපිට මේ සැබෑම ශාසනයේ සැබෑ මූලික බුද්ධ වචනේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. අපි කවුරු හරි අතීතයේ ඉතිහාසය ගැන අධ්‍යයනය කරනකොට ලංකාවේ එක පමණක් අධ්‍යයනය කළා අපි තීරණයකට යනවා නම් ඇත්තටම එයා වචනින් කිව්වට බුදුරණවහන්සේ ලංකාවේ ඉපදුන්නේ නැහැ කියලා එයාගේ ක්‍රියාව එයා කතා කරන දේ තුලින් ලංකාවේ බුදුන් උපන්න කියන කාරණාවට යමු වෙලා. ඒ නිසා අපි හොඳට ඉන්දිය ඉතිහාසයේ මම හිතන්නේ සිංහලෙන් නම් ගොඩක් අඩුයි. ඔය සමහර මහාචාර්යවරු නම් පැහැදිලි කරලා තියෙන ඔය සනත් නානක්කාර මහත්තයා, ඒ වගේම අසංගතික රත්න මහත්මයා, වෛකර්ණදාස මහත්මයා වගේ අය යම් මට්ටමකට පැහැදිලි කරලා තියෙනවා. ඉතින් තාමත් ඉංග්‍රීසියෙන් තියෙනවා සමහර ඒවා. ඉතින් මෙන්න මේ ඉන්දිය ඉතිහාසයේ ඉන්දිය ඉතිහාසය කියන්නේ ඉන්දිය රජවරුන්ගේ විස්තර නෙමෙයි. මේ බුදුරන් වහන්සේ පිරිනොම් පෑමෙන් පස්සේ මේ ශාසනයේ ශාස්ත්‍රීය වශයෙන් පැවතගෙන ආපු විදිහ ඉගෙන ගන්නට ඕනේ. ඒකෙන් තමයි අපට සැබෑ මූලික බුද්ධ වචනේ තේරුම් ගන්න පුළුවන්. මොකද බුදුරන් වහන්සේ ඉපදුනේ ඉන්දියාවේනේ. අන්න එහෙම තේරුම් අරගෙන අපි සැබෑ බුද්ධ වචනේ මොකද්ද කියලා වටහා ගත්තාම ඒකට පුදුමාකාර තැනක් දෙන්නට ඕනේ. ඒක කිසි විදිහෙන් අව탁සීරුකට ලක් කරන්න හොඳ නැහැ. තමන්ගේ තියෙන මහාන් තත්ත්වකමින් සහ ලාංකීය සමාජයේ තියෙන පැවැත්මෙන්. මොකද ලංකාවේ නෙමෙයි බුදුරන් වහන්සේ ඉපදුනේ. ඒ නිසා ලංකාවේ පැවැත්ම සහ තමන්ගේ මහාන් තත්ත්වකම ඉදිරිපත් වෙන්නේ නැතුව සැබෑ බුද්ධ වචනයේට ඉන්දිය ඉතිහාසයත් අධ්‍යයනය කරමින් අපි යමු වෙන්නට ඕනේ. එහෙම යමුනහම තමයි අපට සැබෑ බුද්ධ වචනේ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ සහ අපට ඒකට අධික ශ්‍රද්ධාවක් ඇති කරගෙන ඒ ධර්මයට යමු වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. නැත්නම් අද ගොඩාක් කාලවට ඒ සැබෑ බුද්ධ වචනේ ගණන් ගන්නේ නැහැ. ඒක ඇත්තට වැදගත්කමක් ඉදිරිපත් කරන්නේ නැහැ. ඉතින් ඒක අපි හොඳට දැනගන්නට ඕනේ. ඉතින් ඒ නිසා ඒ පළමු ධර්ම සංගායනාවේදී ඉදිරිපත් වුණ උතුම් බුද්ධ වචන ආනන්ද මහරහතන් වහන්සේ ඉදිරිපත් කළපු ඒ ධර්ම භාණ්ඩාගාරික උත්තමයන් වහන්සේ ඉදිරිපත් කරපු උතුම් බුද්ධ වචනේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු මේ මහරහතන් වහන්සේලා එය යම් පිළිවෙලකට සකස් කළා. ඉතින් එහි මධ්‍යම නිකායේ අපි පළමු පොත් වහන්සේ මේ සවන්ත සිසෝසේ සාකච්ඡා කළා.
දැන් දෙවෙනි පොත් වහන්සේ තුල අපි සූත්‍ර මම හිතන්නේ 11ක් විතර සාකච්ඡා කළා. දැන් අද තියෙන්නේ මහා රාහුලවාද සූත්‍රය. අපි මේ ශ්‍රද්ධාව පිහිටවාගෙන ඒ දේශනාවේ තියෙන දේ ඒ විදිහට ඉගෙන ගන්නට යමු වෙනට ඕනේ. මොකද අපි අපේ ලුණු ඇඹුල් මේකට දාන්න හොඳ නැහැ. තියෙන දේ තියෙන විදිහට ඉගෙන ගන්නට ඕනේ. නැති වුණොත් එහෙම අපි ගොඩාක් අවුලකටපත් වෙනවා. ඒ වගේම කියපු සෑම දෙයක්ම වැදගත්. ඒ සෑම දෙයක් ඔස්සේම අපි යොමු වෙලා බලන්නට ඕනේ. ඔබ අහලා තියෙනවා මේ සූත්‍රයේ මහා රාහුලවාද සූත්‍රයේ මමත් මං හිතන්නේ කරලා තියෙනවා. ඒවා මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ වෙන්නිකස්ස ආරාමි භාග්‍යවතුන් වහන්සේ කාලේ සවැත් නුවර ජේතවනාරාම වැඩ වාසය කළේ. අතකෝ භගවා පුබ්බන සමයන් නිවාසෙත්වත් පත චීවරං ආදාය සාවත්තියං පිණ්ඩාය පාවිසි භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර පිණ්ඩපාතේ වැඩියා. ආයස්මා පිකෝ රාහුලෝ පුබ්බන් සමයන් නිවාසෙත්ත පත චීවර ආදාය භගවන්තං පිටිතෝ අනුබන්දිති. මේ රාහුල ස්වාමීන් වහන්සේත් භාග්‍යවතුන් වහන්සේ පිටිපස්සෙන්ම වැඩියා. අතකෝ භගවා ආලෝ අපලෝකෙත්වා ආයස්මන්තං රාහුලං ආමන්තේසි භාග්‍යවතුන් වහන්සේගේ බැල්මට කියනවා අපලෝකන බැල්ම. කියන්නේ සම්පූර්ණයෙන් ඒ බුදු සිරුර හරවලා ආපසු බලනවා. එතකොට ආපස්සට බලලා රාහුල ස්වාමීන් වහන්සේ අමතලා බුදුරන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට අවවාදයක් දෙනවා. කොහොමද ශාස්ත්‍රඥ වහන්සේගෙන් අවවාදයක් ලැබෙන්න පුළුවන් කියන්නේ? ශාස්ත්‍රඥ වහන්සේගේ පිටිපස්සේ යනවා කියන්නේ. දැන් සිද්ධාර්ථ කුමාරයාගේ පුතණුවා වුණාට බුදුරන් වහන්සේට හිම එකක් නැහැ. ඒකට ශාස්ත්‍රඥ වහන්සේමයි. ඒ ශාස්ත්‍රඥ වහන්සේ අර රාහුල කුමාර ස්වාමීන් වහන්සේට ශාස්ත්‍රූත්තමයා. ඉතින් ශාස්ත්‍රඥ වහන්සේගෙන් ඒ උතුම් වදනක් අහන්න ලැබෙනවා කියන්නේ. මොකද්ද? දැන් ඒතර බුදුරන් වහන්සේ මේ රාහුල ස්වාමීන් වහන්සේට නිකන් මේ යමක් පැහැදිලි කරන්නේ නැහෙනි. රාහුල ස්වාමීන් වහන්සේට හිත සකස් වෙන්න ඕන විදිහට තමයි යම්කිසි විග්‍රහයක් ඉදිරිපත් කරන්නේ. යම්කින්චි රාහුල රූපං අතිතනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධාව ඕලාරිකං වා සුකුමං වා හීනං වා පණීතං වා යන්දුරේ සංතිකේව සබ්බං රූපං නේතමම නේසමස්සින මේසවත්තාති ඒමෙත අතහපත සමප්පඤ්ඤය දට්ටබ්බා. බුදුරණවහන්සේ පෙන්නනවා දැන් මේ රාහුල ස්වාමීන් වහන්සේට රාහුලය ඔබ රාහුල මේ අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රණේ දුරලං ගොරෝසුම යම් කිසි රූපයක් ඇද්ද? මේ ආයතන කතාවක් නෙමෙයි කියන්නේ. මේ ස්කන්ධ කියන්නේ ගෝචරත්වයේ වෙන ස්වභාවය රූපය. ඒ සියලු රූප මොකක්ද කරන්න කියන්නේ? තං නේතම් මම නේසමස්සින මේසවත්තයි මම නෙමෙයි මගේ නෙමෙයි තං රූපං ඒ රූපය. එතකොට ඒ පැහැදිලි කරපු ඒ ගෝචර වන රූපේ මම නෙමෙයි. නේතම් මම නේසමස්මි මගේත් නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි. මගේ තෙමේ නෙමෙයි. මගේ තමා නෙමෙයි. කොහොමද දකින්න කියන්නේ? යථා භූතං. මොකෙන්ද? ප්‍රඥාවෙන්. යථාර්ථ වශයෙන් ප්‍රඥාවෙන් දකින්න කියනවා. නිකන් නෙමෙයි පැහැදිලි කරන්නේ. රාහුල සන්නසය රූපමේවනුකෝ භගවා රූපමේවනුකෝ සුගතෝත් ස්වාමීන් වහන්සේ මේ රූපයමද ස්වාමීනි මේ රූපය ගැනමද මේ කියන්නේ? බුදුරණවහන්සේ පෙන්නනවා රූපම්පි රාහුල වේදනාපි රාහුල රූප වේදනා සංඥා සංකාර විඥාන පහම පැහැදිලි කරනවා. දැන් එතකොට ඇයි දැන් මේ විදිහට කියන්නේ? දැන් මෙතනදී තව ඉස්මතු වෙලා එනවා කාරණාවක්. රූපයමද ස්වාමීනි? එහෙම ඇහුවහම බුදුරණවහන්සේ නනවා රාහුල රූපය වේදනාව. හැබැයි මුලින් කිව්වේ බුදුරණවහන්සේ රූපය ගැන. රූපය වේදනාව සංඥාව සංකාර විඥානයි. එතකොට එතන ඒ කියපු කරුණු තුල ඔක්කොම ටික කියවිලා. රූපණේ විඳීම හඳුනා ගැනීම දැන ගැනීම සකස් වීම මෙන්න මේ ටික කියවිලා. එතකොට ඒක බුදුරණවහන්සේ ඉස්මතු කරලා පෙන්නනවා. නෑ රාහුල මේ රූපයම වේදනාව සංඥාව සංකාරය විඥානය. මෙන්න මේවා තමයි මේ විදිහට දකින්නට ඕන නැත්තේ. හැබැයි බුදුරණවහන්සේ අනුශාසනාව පෙන්නන්නේ රූපය පිළිබඳව. මොකද රාහුල ස්වාමීන් වහන්සේගේ ස්වභාවයක ඒ ගෝචරත්වයක හොයාගෙන යන වැඩපිළිවෙල. අතකෝ ආයස්මා රාහුල ස්වාමීන් වහන්සේ අවවාදය අහලා කේනජ්ජ භගවා සම්මුඛ ඕවදිත්ව භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය අහලා පිණ්ඩපාතේ ගිහිල්ලා තතෝ පටිනිවත්ත්වා අඤ්‍යතරස්මින් රුක්ක මූලික සිදි පල්ලංකං ආවජිත්ව උජුං කයම් පණදාය පරිපහතින් උපට්ඨපෙත්වා. දැන් එතකොට බලන්න මේ කාරණාව දැන් අපට නම් ඉතින් ওই කාරණාව කියනකොට අපි එච්චර ගණන් ගන්නෑ නේ.
ඕක බුදුරන් වහන්සේගේ අවවාදයේ පිළිගත්ත රාහුල ස්වාමීන් වහන්සේ පින්ඩපාතේ ගිහිල්ලා ඉවර වෙලා කය ඍජු කරගෙන දැන් ඔන්න භාවනාව කරනවා කියන්නේ මොකද්ද දැන් මේ? භාවනා කරනවා කියන්නේ මොකද්ද මේ කරන්න යන්නේ? අවවාදේනේ බුදුරන් වහන්සේගේ. අන්න බුදුරන් වහන්සේ පෙන්නපු මේ අවවාදේ මෙන්න මේකට අනුව මොකද්ද මේ කිව්වේ කියලා හොයන්න යොමු වෙනවා. දැන් ඒතර මොකද්ද දැන් මේ රාහුල සාන්නන්සේ කර ඉන්නේ? දැන් බුදුරණවහන්සේ රූපය මුල් කරන් කියන දැන් රාහුල සාන්නන්සේට ඒ රූපයත් එක්ක යන්න මාර්ගයට යොමු වීමට. දැන් මේක තමයි රාහුල සාන්නන්සේ හොයන්න පටන් ගත්තේ. අදසකෝ ආයස්මා සාරිපුත්තෝ ආයස්මන්තං රාහුලං අඤ්ඤතරස්මින් රුක්කමූලෙන් ලිසින්නම් පල්ලංකං ආභුජිත්ත උජුංකායම් පණදාය පරිමුඛං සතින් උපට්ඨපිත සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දකිනවා මේ රාහුල ස්වාමීන් වහන්සේ ඒ කය ඍජු කරගෙන මේ සිහිය පිහිටවාගෙන ඉන්නවා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියන්නේ කවුද? රාහුල ස්වාමීන් වහන්සේගේ ගුරුවරයා. බුදුරණන් වහන්සේ කියන්නේ ශාස්ත්‍රඥ වහන්සේ. ශාස්ත්‍රඥ වහන්සේගේ අවවාදය අනුව කටයුතු කරන දැන් එනවා ගුරුවරයා. තමන්ගේ ගුරුතුමා. එතකොට දැන් ඒ කියන්නේ ධම්ම සේනාධිපති උත්තමයා. ඇවිදilla රාහුල සානසිට කියනවා ආනාපාන සතින් රාහුල භාවනම් භාවේ රාහුල ආනාපාතිය වඩන්නේ. ආනාපාන සතියේ භාවනාව වැඩුවහම මහත්ඵල මහානිසංස වෙනවා. දැන් අපට එහෙමම කිව්වොත් මොකද්ද කියන්නේ? නෑනේ ශාස්ත්‍රඥ වහන්සේ මට කිව්වනේ මෙහෙම ශාස්ත්‍රඥ වහන්සේ කියපු දේ මම කරන්නේ. දැන් මේ ගුරුවරයා. ඒත් බලන්න මේ දැන් අරක රාහුල සානහසේ පැහැදිලි කර බුදුරණවහන්සේ වෙන්න පොදේ කරගෙන එනවා. සාරිපුත්‍ර සානහසේට හැකියාවක් නැහැ නේ ඉන්ද්‍රිය ධර්ම දැකලා ධර්මයේ කියන්නේ. සාරිපුත්‍ර සානහස හිතුවා මේ ආනාපාන හතිය වඩනවා වෙන්නද කියලා ආනාපාන හතියේ මහත්ඵල බව ඉස්මතු කරා. එච්චරයි පැහැදිලි කරේ. එතකොට දැන් රාහුල සානහසේ ප්‍රශ්නේ මොකද්ද? සාරිපුත්‍ර සානහසේ පැහැදිලි කරපු ඒ ආනාපාන හතිය පිළිබඳව. එතකොට රාහුල ස්වාමීන් වහන්සේ දැන් ඒක ප්‍රශ්නයක්. ඊළඟට බුදුරණවහන්සේ ළඟට ගිහිල්ලා අහනවා රාහුල ස්වාමීන් වහන්සේ ස්වාමීනි කතම් භාවිතානුකෝ බන්ති ආනාපානහති කතම් බහුලී කතම් මහප්පලා හෝති මහනිසංසත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ආනාපානහති කොහොම භාවිතා කරනකොද මහත්ඵල මහනිසංස වෙන්නේ? දැන් බුදුරණවහන්සේට ගිහිල්ලා කිව්වේ නෑ මට බුදුරණවහන්සේ කිව්ව දේ මම කර කර ඉන්නකොට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ආවා මයි ගුරුතුමා ආවා ඇවිදලා මට මෙහෙම කිව්වා නමුත් මම දැන් දන්නේ නෑ ඉතින් ඒ නිසා එහෙම නෑ කවුරු කිව්වත් දැන් ප්‍රශ්නයක් නේ තියෙන්නේ ආනාපාන හතිය වඩන හැටි හොයාගන්න ඕනේනේ අනික ගුරුවරයා කිව්වේ දැන් බලන්න මේ හිතේ ක්‍රියාකාරීත්වය නිහතමානී ගුණය අවංක ගුණය ඔන්න හොඳට හිතන්න නිහතමානී ගුණය අවංක ගුණය ඊළඟට අවශ්‍යතාවය හිතන්න ඕනේ තේරුම් ගැනීමේ අවශ්‍යතාවය දැන් ඕක මට ඕනේ මම මේක එහෙම එකක් නැහැ මේ ගුණයන් ඉස්මතු වෙනවා අවශ්‍යතාවය ඉස්මතු වෙනවා දැන් ඒ ප්‍රශ්නේ ඉස්මතු වෙලා ආවා දැන් බුදුරණවහන්සේගෙන් රාහුල ස්වාමීන් අහන්නේ මොකද්ද ස්වාමීනි ආනාපානසතිය වඩන්නේ කොහොමද කියලා දැන් බලන්න එහෙනම් මේ රාහුල ස්වාමීන් වහන්සේ ගතිය අපිට තියෙද කියලා. අපි නම් නෑ ඔක පැත්තකින් ඔක දැන් ඕනේ මේක විතරයි. ඔක පැත්තකින් නෑ මේක විතරයි. දැන් මේ රාහුල ස්වාමීන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ ගතිය ඉන්නේ නෑ. රාහුල ස්වාමීන් වහන්සේගේ තියෙන ගතිය අපට ඉස්මතු වෙලා ඉන්නේ නෑ. ධර්මයේ කියන කාරණාව නෙමෙයි පුජ්‍යලයයි ගතිය. මෙන්න මේ පුජ්‍යලයයි ගතිය අපි බලන්න ඕනේ අපි තුලින්. අපට මේ පුජ්‍යලයයි ගතිය ඉස්මතු වෙනවද කියලා. අපි යන්නේ කාරණාව ඊළඟට හොයනවද නෑ ඕන්නේ දැන් ඕන්නේ ඒක මට බෑ අමාරුයි අවශ්‍ය නෑ මම මේක විතරක් කරනවා ඇති ඇයි අපි කම්මැලි අපි අපට අර නිහතමානීකම ඒවා ටික මේ වගේ ඉන්නේ නෑ අඩුයි ඒ නිසා අපට ඕනේ මොනවා හරි දෙයක් ගන්න මිසක් ඇත්ත හොයන එක කිව්වොත් එහෙම මොනවා කතා කරත් සත්‍යනේ. එහෙනම් එකට යමු වෙලා බලන්නට ඕනේ. අපිට මොන හරි දෙයක් හොයලා හරි ලකුණක් දීලා අයින් කරන්න නෙමෙයිනේ තියෙන්නේ. සමහර ලාවට ඒක හොයනොත් තමයි තව දෙයක් හම්බෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම රාහුල සානහසෙන් ඇහුවට පස්සේ බුදුරණවහන්සේගෙන් ඇහුවට පස්සේ දැන් මොකක්ද අහන්නේ? ආනාපාන සතිය. දැන් බුදුරණවහන්සේ ආනාපාන වඩන්න කියලා දෙනවද මේක ඉස්සෙල්ලාම? නැහැ. ඇයි? ආනාපාන වඩන්න කියලා දුන්නට වඩන්න බෑනේ. ඒක නිකන් වචන ටිකක් නේ. දැන් මොකද්ද කරන්න හදන්නේ බුදුරණවහන්සේ? ආනාපාන සතිය වඩන්න ඕන විදිහට හිත මෝරවන්න අවශ්‍යයි. ඒ කියන්නේ ආනාපාන සති විග්‍රහයට අවශ්‍ය වෙන විදිහට හිත මෝරවන්න. අපට නම් පුළුවන් ඒ වුණාට. නේ.
ඇයි ඒ කියන්නේ අපි මේ රාහුල කියන්නේ පුංචි පොඩි එකේ. ඒ කවුද අපි කවුද? අපට ඊට වඩා හැකියාවක් තියෙනවා. අපට පුළුවන් අපට වඩා ගන්න පුළුවන් ආනාපාන රාහුල පොඩිනේ අවුරුදු 7ක සාමාන්‍ය කෙනෙක්. කියන්නේ අපට වඩා හැකියාවෙන් වැඩි උත්මයේද අඩු උත්මයේද? ආසාමාන්‍ය හැකියාවක් තියෙන. එහෙනම් අපට මීට වඩා කොච්චර දේවල් වන වේද? එතකොට දැන් ආනාපාන සතිය එකයි ආනාපාන සතිය තියෙන භාවනාව වුණ තරම්. බුදුරණවහන්සේ අර බික්කු මේ අරිට සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ ආනාපානසති භාවනාව තියෙනවා බුදුරණවහන්සේ පෙන්වන ක්‍රමයේ වඩන්න. ආනාපාන සතියක් වැඩුවා කියලා නිවන් දකින්නේ නැහෙනේ. බුදුරණවහන්සේ පෙන්වපු ක්‍රමයට ආනාපාන සතිය වැඩුවොත් නිවන් දකිනවා. ඒකට හිත මෝරන්නට ඕනේ. හිත සකස් වෙන්න ඕනේ. ඒක තේරුම් ගන්න යමු වෙන්නට ඕනේ. අන්න ඒක සකස් කරනවා බුදුරණවහන්සේ. ඒක සකස් කරලායි රාහුල ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය ගැන කියන්නේ. දැන් මේ රාහුල ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නෙටනේ උත්තරේ දෙන්නේ. ප්‍රශ්නෙට උත්තර දෙනකොට දැන් රාහුල ස්වාමීන් වහන්සේ දැන් මොකද්ද මේ උත්තරේ බලාපොරොත්තු වෙන්නේ? ආනාපාන සතිය වඩන හැටි. දැන් ඒකට හොඳට කන් නිමාගෙන අහනවා. ආදී දැන් ඒ කියන කාරණාව එක්ක රාහුල ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? ඒක එකම අනුගත වෙලා යම වෙනවා. දැන් මේ ආනාපාන සතිය ගැන කියන්නේ. ඒකට මේ උත්තරේ දෙන්නේ. දැන් අන්න අර මුලින් කියන කාරණාවේදී මොකද වෙන්නේ රාහුල ස්වාමීන් වහන්සේගේ? අර නිහතමානී ගුණය පුදුම ඒ කියන්නේ අසාමාන්‍ය ගුණයවල් තියෙනුනේ ආධ්‍යාත්මික ධර්මය අමුද කරන්නේ. අසාමාන්‍ය ගුණය. හැම පැත්තෙම ජීවිතේ. මෙන්න මේකට අනුව දැන් හිතන්න පෙළවෙනවා. එතකොටයි හිත මෝරන්නේ. අපි මේ gediya පිටින් අපට ඕනෙත් නිවන් දකින්න. අපට හැකියාව වැඩෙන්න ඕනේ. හැකියාව වැඩෙමිනුයි මාර්ගය ඉස්සරහට යන්න තියෙන්නේ. නැතුව නෙමෙයි. රාහුල ස්වාමීන් වහන්සේට ඔන්න දැන් අවවාදය ඇහුවාට පස්සේ බුදුරන් වහන්සේගෙන් ප්‍රශ්නය ඇහුවාට පස්සේ බුදුරන් වහන්සේ උත්තර දෙනවා. රාහුල යංකින්ච රාහුල අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිගතං උපාදිනං සීතීදම්. දැන් මේ ලොකු විස්තරයක් මුලින් පටන් ගන්න නෑ. දැන් අපි නම් දන්නවනේ පටවි කියන්නේ මොකද්ද කියලා. එහෙමනේ කතා කරන්නේ. එහෙම නෙමෙයි. රාහුලය යම් ආධ්‍යාත්මයේ තමා ගොරෝසු තදගතියෙන් උපාදානයෙන් හටගත්ත දේවල් තියෙනවානේ. දැන් එතකොට දැන් මේක ඔක්කොම ටික බලන්නට ඕනේ. අපිට උපාදානයෙන් හටගත්ත කියන එක අපි බලන්න ඕනේ. අපට අර තදයි ගොරෝසු ඇති. තද ගොරෝසු කක්කල කරගත්ත ආධ්‍යාත්මයේ උපාදානයෙන් හටගත්ත. එහෙනම් මොකක් හම්බෙන්නව නේද? උපාදානයෙන් හටගත්ත බව. මේ ඔක්කොම හම්බෙන්නට ඕනේ. උපාදානයෙන් හටගත්ත දේවල් මොනවද? කේස්, ලෝම්, නියද, සම්මස්. දැන් එතකොට දැන් මේ කේස්, ලෝම්, නියද, සම්මස් කියන්නේ මොකද්ද? තද ගොරෝසු උපාදානයෙන් හටගත්ත දේවල්. එතකොට දැන් එහෙනම් කේස් කියනකොට අපට හම්බෙන්න ඕනේ මොකද්ද? තද ගතියද? නෑ උපාදානයෙන් හටගත්ත තද ගතිය. උපාදානයෙන් හටගත්තව තද ගතිය. තද ගතිය ගැන අපි කොච්චර කතා කරත් අපට තියෙන්නේ ඇති තද ගතියක්මයි. ඔබ ධාතු සංයුත්තේ හවනම් ධාතු සංයුත්තේ හොඳට ඒක පැහැදිලි කරලා පෙන්නවා මේ පඨවි කියන කාරණාව තද ගතිය හම්බුණා කියන්නේ දුකේ ඉපදීම. තද ගතියට උපාදාන වීම නෙමෙයි තද ගතිය හම්බ වීමම දුකේ ඉපදීම. එතකොට තද ගතිය හම්බුණා කියන්නේ මොකක්ද? දුක ඉපදුණා. තද ගතිය කියන්නේ වස්තුවක් නෙමෙයි. ඒක ලස්සනට ධාතු සංයුත්තේ විස්තර කරලා පෙන්නවා මේ කාරණාව හැමෙන්න ගැඹුරු විස්තරයක්. එතකොට මෙන්න මේ තද ගතියෙන් නෙමෙයි තද ගතිය හටගත්තේ උපාදානයෙන්. මොකද මේ සියලු දේවල් ඉගෙන ගන්න ඕනේ. මොකද ඒක නෙමෙයි අවධානයෙන් අහගෙන ඉන්නවා කියන එක. අපි කෑලි ගත්තොත් අපට අවබෝධ කරගන්න අපි දන්න කෑලි ටිකක් තව දාලා අපි තේරුම් ගන්න දෙයක් දාලා අපේ ලුණු ඇඹුල් ටිකක් දාලා හරි. දැන් මේ කියන්නේ මේකනේ. ඔන්න අපි හිතා ගන්නවා. ඒ විතරකුත් නෙමෙයි. දැන් අර සමහර අය ප්‍රශ්න තියෙනවනේ. දැන් මෙතන කෙස්ලොම් නේද මේ 20 විතරද වෙන දේවල් නැද්ද? යංවා පරඤ්ඤම්ප කිංචිත අජ්ජත්තම් තවත් මොනවා හරි ආධ්‍යාත්මී තමා ගොරෝසු උපාදානෙන් හටගත්ත යමක් ඇද ඒ සියල්ලක්ම 20 විතරක් නෙමෙයි කියන්නේ. ඒ 20 පෙන්වන්නේ ප්‍රකටත්වයට හම්බුන විග්‍රහ කරලා දෙනවා. තවත් මොනවා හරි හම්බෙනවනම් ආධ්‍යාත්මික කියලා ගත්ත. කය වෙන්න පුළුවන්, තව ආධ්‍යාත්මික වෙන්න පුළුවන්. ආධ්‍යාත්මික කියලා තවත් මොනවා ඒ ඔක්කොම උපාදානෙන් හටගත්ත පටවි නිසා පටවි උපාදාන කරගත්ත නෙමෙයි ඈ. උපාදානෙන් හටගත්ත පටවි. අයං උච්චති මේකයි මේ රාහුල පටවි කියන්නේ.
අයං උච්චති රාහුල අජ්ජත්තිකා පඨවි ධාතු. රාහුල යම් ආධ්‍යාත්මික පඨවි ධාතුවක් ඇද්ද? යම් බාහිර පඨවි ධාතුවක් ඇද්ද? මේ දෙකම පඨවි ධාතුවක්මයි. ආධ්‍යාත්මෙන් බාහිර විස්තර කරේ නැහැ. බාහිර විස්තර නොකර බුදුරණවහන්සේ මේ දෙකම එකක් පෙන්නනවා. ඇයි බාහිර විස්තර කරන්නේ නැත්තේ? ආධ්‍යාත්මය කියලා පැනෙවුව එකට සාපේක්ෂයි බාහිර වෙන විග්‍රහ කරන දෙයක් නැහැ. එතකොට බාහිර කියලා කියන කාරණාව දැන් ආධ්‍යාත්මය කියන එක උපාදානයෙන් හටගත්තා. දැන් උපාදානයෙන් හට ගැනීම කියන එකේ එක ලක්ෂණයක් ආධ්‍යාත්මික කියලා පනව ගැනීම. බාහිර කියලා පනව ගැනීම අන්න පඨවි කියන ධාතු සංයුත්තේ වෙනම විස්තරය තියෙනවා. අජ්ජත් බහිද්දාවකින් තොරව පඨවි විග්‍රහය සම්පූර්ණයි. මොනවා ගත්තද උපාදාන. ඒතකොට මේ උපාදානයෙන් හටගත්ත මේ ස්වභාවය ආධ්‍යාත්මික වුණත් බාහිර වුණත් මේක පඨවි. ආධ්‍යාත්මික බාහිර කියලා දාගත්තේ මම කියලා සහ මට එහා කියලා ගත්ත නිසා. නමුත් පඨවි කියනවා උපාදානයෙන් හටගත්ත. යාචේව කෝපන අජ්ජත්තිකය පඨවි ධාතු යාච බාහිරය පඨවි ධාතු පඨවි ධාතු රේවස. තන්නේ තම්මම. එය මම නෙමෙයි. දැන් එතකොට ආධ්‍යාත්මී බාහිරයි පැනවෙච්ච තැන මම නෙමෙයි කියලා කියන්නේ කුමක් දැකපු නිසාද? දැන් ආධ්‍යාත්මී පැනවෙලා නම් මමනේ පැනෙව්වේ. ආධ්‍යාත්මී පැනවෙලා නම් පැනෙව්වේ මම. හැබැයි මෙතන තන්නේ තම්මම කියනවා. මේ ආධ්‍යාත්මීය හෝ බාහිර කියලා පැනවීම ආවේ උපාදානයෙන් කියලා දැකපු නිසායි තන්නේ තම්මම වෙන්නේ. මම නෙමෙයි කියලා ඉන්නේ. මම නෙමෙයි කියලා යථාර්ථ වශයෙන් දකින්නේ. හැබැයි ඒ ආධ්‍යාත්මික බාහිර කියලා පනව ගන්න හම්බවීම ඒ උපාදානයෙන් අටගත්තට දකින්නකොට අන්න අර පනව ගැනීම වැරද්ද හම්බෙනවා. මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ තමා නෙමෙයි. මගේ තමා නෙමෙයි කියන අවස්ථාවත් එක්කම අන්න එතන ඉක්මවීම කතා කරනවා. මේක දකින්නේ කොහොමද? නිකන්ද යථාර්ථ වශයෙන් ප්‍රඥාවෙන් දකින්න කියනවා. ඒ මෙතන් යථාභූත සම්මප්පඤ්ඤ දිස්ව මෙහිම යථාර්ථයෙන් දකිනකොට පටවි ධාතුවට කලකිරෙනවා. ඇයි කලකිරෙන්නේ? උපාදානයෙන් හටගත් එකක් නේ. පටවි ධාතුවෙන් හිත අයින් වෙනවා. ඒ කියන්නේ පටවි ධාතුව හා එකතු වීම නැති වෙලා යනවා. අන්න පටවි ධාතුන් චිත්තං විරාජේති. ඉතින් උපාදාන සම්පූර්ණ දුරු වෙන්නේ නැහෙනේ. අරූපෙට යන්නෙත් ඒකනේ. හැබැයි පටවි ධාතුවෙන් අයින් වෙනවා. මේ විදිහටම ආපෝ ධාතුව කියන්නේ මොකද්ද? ආධ්‍යාත්මික බාහිර ආධ්‍යාත්මික යම්කිසි වැගිරෙන අජත්තං ආපෝ ධාතුසිය අජත්තස්ය බාහිර දෙක ආධ්‍යාත්මික බාහිර දෙකම තියෙනවා. ආධ්‍යාත්මික ආපෝ ධාතුව කියන්නේ ආධ්‍යාත්මික දැන් බලන්න මෙතන අර මුලින් අජත්ත බහිච්ඡත මුකුත් කියන්නේ නැතුව ආධ්‍යාත්මික කියලා අර පටන් ගන්න දැන කතා කරේ ප්‍රකට තැන. දැන් ඊළඟට මේකේ විග්‍රහයේදී හම්බුණා ආධ්‍යාත්මික බාහිර විස්තරේ. දැන් මෙතනදී කතා කරනවා ආධ්‍යාත්මිකයි බාහිර දෙකක් තියෙනවා. මුලින් කිව්වේ නෑ. මුලින් විස්තරي අර ප්‍රකට තැනින් කතා කරා. බලන්න පුංචි දරුවට එයාගේ තේරෙන කෝණයෙන් යමක් කතා කරන්න හැටි. ඒක විග්‍රහ කරනවා තමයි බාහිර කතා කරගෙන. දැන් මෙතන පටන් ගන්නදී බාහිරයි දෙකම කතා කරනවා. ආධ්‍යාත්මිකයි බාහිරයි පටවි ධාතු තියෙනවා. ආධ්‍යාත්මික පටවි ධාතුව කියන්නේ මොකද්ද? යං අජ්ජත්තං ආධ්‍යාත්මික පච්චත්තං තමා කියලා ආපෝ ගතං. වැగిරෙන ස්වභාවයට අයිති. නැත්නම් මේ වැగిරෙන ආපෝ ස්වභාවයක් තියෙනවද? උපාදානයෙන් හටගත්ත. පිටසෙම සැරව වගේ කියලා ඒ 12 කියලා තවත් මොනවාරි තියෙනවා නම් ඒ සියල්ලක්ම. ඒක 12 නෙමෙයි ඈ. ඒක ප්‍රකට කරලා පෙන්නන තවත් මොනවාරි තියෙනවා නම් ඒ සියල්ලක්ම ආධ්‍යාත්මික ආපෝ ධාතුවයි ආධ්‍යාත්මික ආපෝ ධාතුවයි ඊ බාහිර ආපෝ ධාතුව මේ දෙකම හුදු ආපෝ ධාතුව. මෙන්න මේ මම නෙමෙයි. දැන් ඒතර ආධ්‍යාත්මික කියලා පනවගත්ත දේ මම නෙමෙයි කියලා දකිනවා කියන්නේ. පනව ගැනීම අන්න උපාදානයෙන් හට ගන්න ආකාරය දකිනකොට මම කියලා එදීම වැරද්ද හම්බ වෙනවා. උපාදානයෙන් හටගත් ආකාරය දකිනකොට එදීම වැරද්ද හම්බ වෙනවා. ප්‍රඥාවෙන් දකින උපාදානයෙන් හට ගන්න ආකාරය එදීම මම වැරදි. එදීම මම වැරදි. එතකොට මොකද වෙන්නේ? නිබින්දති නොයැලෙනවා. අන්න ආපෝ ධාතුවෙන් අයින් වෙනවා. ඒ වගේම තේජෝ ගතිය පැහැදිලි කරනවා. ඒකේ ආධ්‍යාත්මික බාහිර ආධ්‍යාත්මික කියලා කියන්නේ ආධ්‍යාත්ම පච්චත්තන් තමා. ඒ වගේම තේජෝ උණුසුම් ගතිය උපාදානයෙන් හටගත්ත කියලා මේ ආහාර දිරවන ඇඟ දිරවන මේ උණුසුම් කියලා තවත් මොනවා හරියක්ද? ඒ සියල්ලක්ම ආධ්‍යාත්මික
තේජෝ ගතියයි. මේ ආධ්‍යාත්මික තේජෝ ගතියයි බාහිර තේජෝ ගතිය දෙකම තේජෝ ගතියක්මයි. මෙන්න මේ විදිහට මන ප්‍රඥාවෙන් දකිනකොට තන්නේ තමම අන්න මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ තමා නෙමෙයි කියලා නුවණින් දකිනවා. එතකොට ඒ තේජෝවට කලකිරෙනවා. ඒන් සිත අයින් වෙනවා. ඒ සිත අයින් වෙන්නේ නිදහස් වෙන්නේ නැහනේ. එතකොට දැන් මොකද සිතත් එක්කනේ ඔක්කොම තියෙන්නේ. ඒතර උපාදානයක් පටවි බවෙන්. හැබැයි දැන් මේ අරූපේ වඩන කෙනාගේ ස්වභාවය නෙමෙයි. මේ සීකේ කියන වැඩපිළිවෙල. හැබැයි තාම නිදහස් වෙලා නැහනේ. ඒ නිසා දැන් තමන් කියලා ගත්ත හිතත් එක්කනේ මේ තමන් කියලා ගැනීමේදී හම්බ වෙන තැනදී යන්න හිතෙන් ඒක අයින් වෙනවා. ඒක එන්නේ නැහැ. ඊළඟට තමයි අරූපයත් එක්ක. ඒකනේ පඤ්ඤායි මුත්තර හතන් වහන්සේ ගැන පැහැදිලි කරන්නේ ඔක්කොම ප්‍රඥාවෙන් දැකලා ඉතර වෙනවා කියලා. වායෝ ආධ්‍යාත්මිකයි බාහිරයි වායෝ තියෙනවා. ආධ්‍යාත්මිකයි බාහිරයි වායෝ පැහැදිලි කරලා විස්තර කරනවා. මේ ආධ්‍යාත්මික වායෝ කියන්නේ උපාදානෙන් හටගත්ත උඩට එන වාතය, ඊළඟට යටට යන වාතය, මෙන්න මේ විදිහට වාතය විග්‍රහ කරලා තවත් මොනවා හරි තියෙනවනේ ඒ සියල්ලක්ම. දැන් මේක කතා කරේ අය උපාදානෙන් හටගත්ත යමක් හම්බ වෙනවා. තමා කියලා ගැනීම. එතකොට ඒ තමා කියලා ගැනීමෙන් අනිත් පැත්ත ගත්තාම බාහිර වායෝ. එතකොට මේ ඕනෑම වායෝ දෙකම වායෝ. ඇයි දෙකම වායෝ වෙන්නේ? අන්න තන්නේතම් මම කියන තැනට යමු වෙනවා. වායෝ ගතියේ ආධ්‍යාත්මික බාහිර බෙදීමෙන් තොර උපාදානෙන් හට ගැනීම දකීමෙන් තමයි තන්නේතම් මම වෙන්නේ. උපාදානෙන් හට ගන්න ආකාරය දකීමෙන්. ස්වභාවයක නුවණින් දැකීමෙන් යනකොට යථාර්ථ වශයෙන් ඉස්ලාම් බෙදා ගැනීම වැරද්ද හම්බෙන්නේ. අන්න ඒකයි හතිපට්ඨාන සූත්‍රයේ කායන පස්සනාවේ අජ්ජත් බහිද්දා යථාර්ථය දැකීම සහ එයින් ඉක්මවීම පැහැදිලි කරන්නේ. අමුතුවෙන් අහපව හොයන එකක් නෙමෙයිනේ. එතකොට ඒ බෙදා ගැනීම ඉක්මවීමෙන් ඉක්මවීමත් ඒ වගේම සත්‍ය දැකීමේදී උපාදානයේ ඒන් ඉක්ම වෙනවා. යථාර්ථය දකිනකොට අන්න තේජෝ වායෝ ගතිය ඉක්ම වෙලා එයින් හිත අයින් වෙනවා. කතමාච රාහුල ආකාශ ධාතු. මොකද්ද රාහුල ආකාශ ධාතුව කියන්නේ? ආකාශ ධාතුව ආධ්‍යාත්මිකයි බාහිරයි තියෙනවා. ආධ්‍යාත්මික කියලා කියන්නේ අජ්ජත්තම් පච්චත්තම් ආධ්‍යාත්මි තමයි ආකාශ ස්වභාවය ආකාශ ගතිය උපාදානෙන් හටගත කං සිදුරු නාස් සිදුරු වගේ ඒවා විග්‍රහ කරලා තවත් යම් කිසි දෙයක් තියෙනවා. ඒ සියල්ලම ආධ්‍යාත්මික ආකාශ ධාතුව. ආධ්‍යාත්මික ආකාශ ධාතුව බාහිර ආකාශ ධාතුවයි මෙන්න මේ දෙකම එකම විදිහකට දකිනවා. ඊළඟට එය යථාර්ථ වශයෙන් දකිනකොට තන්නේ තමම නේසුහමස්මි. අන්න එතකොට තමයි තන්නේ තමම නේසුහමස්මි. නමේසවත්තාති. මේක එතකොට නම් දෙකම එකම විදිහට දැකීමත් එක තමයි. ඒ කියන්නේ දැන් මේක එකම ස්වභාවයනේ. අන්න බෙදා ගැනීම නැත්නම් හම්බ වීම වැරදි කියලා හම්බ වෙනවා. එකම ස්වභාවයනේ. එකම ස්වභාවයේ හම්බ වෙච්ච ඒ ගතියයි තන්නේ තමම කියලා කතා කරන්නේ. මම නෙමෙයි, මගේ නෙමෙයි, මට මගේ තමා නෙමෙයි. අන්න එතකොටයි දුර වෙන්නේ මොකෙන්ද? ආධ්‍යාත්මික ආකාශ ධාතුවේද නෑ, ආකාශ ධාතුවේ. ඉක්ම වෙනවා. ඒ කලකිල්ල ඒන් හිත නිදහස් වෙනවා. ඔන්න දැන් මේ විදිහට රාහුල ස්වාමීන් වහන්සේට පැහැදිලි කරනකොට මොකද වෙන්නේ? දැන් ඒ බුදුරන් වහන්සේ පෙන්නපු ආකාරයට දැන් කල්පනා කරනවා. ඒක රණව හිත මෙහෙවනවා. ඒකත් එක්කම තමයි යොමු වෙලා බලන්නේ. කියපු සියලු විස්තර එක්ක අධික ප්‍රඥෙක්. ඔන්න දැන් ওই විදිහට පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ ගැන පැහැදිලි කරලා ඉවරලා පඨවින් සමංග්‍රාවල භාවනම් භාවේති. පඨවිය හා සම කරලා භාවනා වඩනකොට. පඨවිය හා සම කරලා භාවනා වඩනවා කියන්නේ දැන් ඔන්න පඨවි ධාතුව ගැන හොයනවා. හොයනකොට පඨවි ධාතුවේ ස්වභාවය හම්බ වෙනවා. එතකොට එයින් ඉක්ම වෙනවා. සම කරලා වඩනවා කියනකොට හිතේ ඒ පඨවි සමංහිතේ රාහුල භාවනම් භාවේතු uppannam මනාපං uppannව මනාපමනාපය පස්සා චිත්තංන පරියසිත යකින් අට කරගන්නේ නැහැ. හරියට කොයි වගේද රාහුල මේ පඨවිය ට පොළවට අසුචි දානවා පඨවියට. එතන පඨවිය කියනවා. එතකොට මොකද්ද? ඒ යමක් හැටියට. එතකොට දැන් අතන කලින් විස්තර කරා. මෙතන දැන් යමක් හැටියට පැහැදිලි කරන අසුචි දානවා, මූත්‍ර දානවා, එක එක දේවල් දානවා. නමුත් ඒක පිළිකුල් කරන්නේ, jigucca කරන්නේ නැහැ. ඒ මුකුත් පැහැදිලි වෙන්නේ නැහැ කියනවා.
අන්න ඒ වගේ කියනවා මේ පටවිය හා සම කරලා වඩනකොට සිත මනාපමනාපේ යොමු වෙන්නේ නැහැ. එතකොට දැන් පටවිය කියන කාරණා විග්‍රහ කළා. පටවිය කියන එක. පටවිය සම වෙලා වඩනකොට මොකද වෙන්නේ? දැන් රාහුල ස්වාමීන් වහන්සේගේ හිත කර්මන්නේ කරලානේ පැහැදිලි කරන්නේ. දැන් පටවිය ස්වභාවයට යම්කිසි සත්භාවයක් නැහැ. දැන් පටවිය දන්නේ නැහැ මේ අසුචි, මේ හොඳ දේවල්. ඇයි ඒකේ මැනීම ඉක්ම වෙලා. මැනීම දෙන්නේ නැහැ. මැනීම ඉවරයි. අපිනේ පටවිය මනින්නේ, පටවිය අසුචි මනින්නේ. අපි පටවිය මනිනවා මිසක් පටවිය අසුචි මනින්නේ නැහැ. ඒතර පටවිය අසුචි මනින්නේ නැත්තම් දැන් මෙතනයි පටවිය අසුචි මනින්න එකක් ගැන කියන්නේ. අතන පැහැදිලි කරේ පටවිය අපට හම්බෙන එක. මේ පටවිය අසුචි මනින්න එකක් ගැන. පටවිය සම වෙනවා කියලා වඩනවා කියනකොට පටවිය අසුචි මනින්නේ නැහැ වගේ පටවියට ඒක හම්බෙන්නේ නැහැ වගේ අන්න අර මුලින් කියලා පැහැදිලි කරපු කාරණාවත් එක්ක මම කියන කාරණාවේ වැරද්ද හම්බෙනකොට පටවියට මම කියන කාරණාවක් නැහැනේ. ඒ නිසා මැනීම නැහැ. අන්න මනාපමනාපේ ඉක්ම වෙනවා. එතකොට මේ මනාපමනාපේ ඉක්ම වෙන්නේ ඒ පටවියට එහෙම ගතියක් නැති නිසා. මේ වගේම උදාහරණයක් නේ අර නතුම්ම සූත්‍රයේ එහෙමත් තියෙන දරකෝට වරයි යනවා කියලා. දරකොටට හිතෙන්නේ නැහෙනි මම මරනවා මං කපනවා කියලා. අන්න ඒ වගේ. ඒතර ආපෝ සම කරලා වඩනවා. ආපෝ සම කරලා ආපෝ කියනකොට ඒතරත් අර මනාපමනාපෙන් හිත යට කරගන්නේ නැහැ. මොකද වෙන්නේ? ආපෝ සම කරනකොට අර ආපෝ වලටත් අසුචි එක එක දේවල් දාන නමුත් ආපෝ වල එහෙම එකක් නැහැ. ආපෝ වලට එහෙම එකක් නැහැ. මට ලැබෙන ආපෝ වලට එහෙම එකක් නැහැ නෙමෙයි. ආපෝ ගතියට එහෙම එකක් නැහැ. ඒ ජලයේ කියන ස්වභාවයට එහෙම එකක් නැහැ. එතන පැහැදිලි කරන්නේ ඒක. එතකොට දැන් එතන ඒ උපමාවත් එක්ක බලන්නට ඕනේ. එහෙම බලනකොට මොකද වෙන්නේ? ඒ වෙන් කිරලා හොඳ නරක ගැනීමේ එකක් සහ ඒ මැනීමවත් ආපෝ වලට නැහැ. අන්න ඒ විදිහට වඩන්න කියලා කියනවා. එතකොට අර මනපමනාපිත යට කරගන්නේ නැහැ. ඒ වගේම තේජෝ එක්කත් පැහැදිලි කරනවා. වායෝ එක්කත් පැහැදිලි කරනවා. ඒ මනපමනාපේ උපදින්න නැති වෙන්නට තේජෝ සම කරලා වායෝ සම කරලා වඩන හැටි. එතකොට මේ හතරටම පැහැදිලි කරනවර විදිහටම මොකද්ද? ඒ තේජෝ වලට වායෝ වලටත් අසුචි හමාගෙන නැත්නම් අසුචි ඔක්කොම පුච්චනවා. එතකොට එහෙම වෙනසක් නැහැ. ඒ වෙනස ඒ ගතියට නෑ. දැන් පිච්චෙන්නේ අසුචි. දැන් හොඳද? එහෙම එකක් නෑ. පිච්චීමේ කෘත්‍යය. මම පුච්චනවා කියලා හේකුත් නෑ. පිච්චීමේ කෘත්‍ය වෙනවා. මං හමාගෙනවා කියලා හේකුත් නෑ. හමාගෙන යීමේ කෘත්‍ය වෙනවා. එච්චරයි වෙන්නේ. වෙන මොකුත් වෙන්නේ. ඔන්න ඔය විදිහට. ඒක ඉතින් ඒ විදිහට වඩන්නේ කොයි විදිහටද මුලින් කියපු විග්‍රහයත් එක්ක යමු. නැත්තම් එහෙම වැඩෙන්නේ නෑනේ. අන්න මනාපමනාපේ උපදින්නේ නෑ. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා දැන් මේ හතරටම පැහැදිලි කරලා අර අසෝචි දානවා කියන විග්‍රහය. නමුත් ආකාශයේදී කියන්නේ ආකාසං රාහුල භාවනම් භාවේ. ආකාසම කළ වඩනකොට රාහුල ආකාසංහි තේ රාහුල භාවනම් භාවේතු භාවනාවට වශයෙන් වඩනකොට මනාපමනාපේ හිත හිත කරගන්නේ නෑ. සීතාපි රාහුල ආකාසන්න කත්ති පිට්ඨිතෝ එවමෙව කෝ රාහුල ආකාශින් භාවනා භාවේති. රාහුලය මෙන්න මේ ආකාශයේ කිසි තැනක පිහිටලා නැහැ. අන්න ඒකයි ආකාශයට කියන්නේ. න කත්ති පිට්ඨිතෝ. ආකාශය කියලා කිසි තැනක පිහිටලා නැහැ. දැන් අර වගේ පැහැදිලි කරේත් ඒ වගේම ගැඹුරු එකක් කතා කරේ. දැන් මෙතන අපිට හිතන්න තියෙනවා ඒක. පිහිටලා නැහැනේ ආකාශය. මෙතන පිහිටියා කියලා. නෑ. ආකාශයට හිම හම්බ වීමක් නෑ. ආකාශ බව තුලත් නෑ. ආකාශ බවකට හම්බ වීමකුත් නෑ. එතකොට බලන්න අර අසූචි මනින්නේ නැහැ කියන කාරණාව පොළව වතුර කොච්චර සාධාරණද? ඒ වගේමයි මෙතන මේකේ එක ප්‍රකට වෙනවා. ආකාශයෙන් පිහිටීමක් නැහැ. අර අසූචි වලට අසූචි කියන පොළවට හම්බ වීමක් නැහැ. ආකාශයටත් පිහිටීමක් නැහැ. එහෙම වඩනකොට මොකද වෙන්නේ? මනාපමනාපය උපදින්නේ නැහැ. එහෙම වඩනකොට.
ආකාය සම කළා වඩනකොට. ඔන්න දැන් බුදුරන් වහන්සේ මේ රාහුල ස්වාමීන් වහන්සේට පැහැදිලි කරා දැන් රාහුල ස්වාමීන් වහන්සේට බුදුරන් වහන්සේ මුලින්ම දුන්නනේ යමක්. දැන් ඒතර බුදුරන් වහන්සේ මුලින්ම ඒ කියන්නේ පින්නපාතන වෙලේ එහෙම දුන්නේ ඇයි? බුදුරන් වහන්සේ දන්නවා රාහුල ස්වාමීන් වහන්සේට කොයි වගේ එකක්ද හරියන්නේ කියලා. රූපය මුල් කරගෙන කතා කරා. රාහුල ස්වාමීන් වහන්සේට. දැන් බුදුරන් වහන්සේට කොට දැන් ආනාපානසතිය ගැන කියලා දෙන්න කලින් මොකද්ද මේ කියලා දෙන්න හදන්නේ? රාහුල ස්වාමීන් වහන්සේගේ නුවණ වැඩෙන ආකාරයට ඒ ගෝචරත්වයේ ඔස්සේ පුංචි හිතනේ. ඒ ගෝචරත්වයේ ඔස්සේ ඒ නුවණ ඉස්මතු කරලා ගන්නවා. මුලින් බුදුරණවහන්සේ වෙන්නප අවවාදයටම සමානයි. දැන් අර රූපයත් එක්ක කතා කරේ දැන් රූපය පැහැදිලි කරනකොට ඔන්න පඨවි කියන කාරණාවත් එක්ක ආපෝ තේජෝ වායෝ කියන එකත් එක්ක මේවත් එක්ක හම්බ වෙනවා. දැන් මේවත් එක්ක හම්බ වෙන මේ රූපය අර 11 ආකාරයෙන් පැහැදිලි කරන්නේ. දැන් මේ සියල්ලක මේකට අන්තර්ගතයි. ඒකට 11 ආකාරයෙන් පැහැදිලි කරපු සීල දෙයටම. දැන් අරකම මෝදු කරනවා. ඉස්මතු කරනවා. ඒ කාරණාව. එහෙම වෙනකොට මොකද වෙන්නේ? මෙන්න මේ මනපමනාපය උපදින්න නැති බව ඉස්මතු කරලා පෙන්නනවා. දැන් හිත මොකද වෙලා තියෙන්නේ? මෙහෙම වඩනකොට, මෙහෙම හොයනකොට හිත ප්‍රමුදිතයි. හිත නුවණින් යුක්තයි. දැන් සත්‍ය දැකීමට යොමු වෙලා ඊළඟට බුදුරණවහන්සේ පෙන්නනවා මේ හිත ඒ විදියට සිහිය පිහිටවගෙන යථාර්ථයකට යොමු වෙලා මේ වඩන හිතට ඒ ස්වභාවයට නැත්නම් ඒ භාවිතයට ඒ ප්‍රඥා භාවිතයට දැන් අර මේ සමාධිය හිත විසිරෙන්නේ නැති වෙන්නත් ඕනේනේ බාහිරට. ඒකට හරිම සුන්දරම දෙයක් ඉස්මතු කරලා පෙන්නනවා. ඒ තමයි හතර බ්‍රහ්ම විහරණ. ඒ සිතට ඒ සමාධිමත් සිතක් ඇති කරගන්න හැටි. නැත්තම් දැන් මොකද ආනාපාන හතියට යන්නටයි මේ පැහැදිලි කරන්නේ. එතකොට ආනාපාන හතියට යෑම සඳහා ජීවිතයේ අර මේ ආධ්‍යාත්මික වැඩෙන්න ඕන විදිහ ඔන්න ඔය සිල්දි වැඩෙන්නට ඕනේ. ඒ වැඩෙන්නට ඕන විදිහ දැන් අර ගති ස්වභාවය හම්බෙනකොට දැන් හුස්ම රැල්ලේ ගතිය හම්බෙන්න යන හුස්ම රැල්ලටම සිහිය පිහිටවන්න සමාධියක් ඔස්සේ අර බාහිරට විසිරෙන්නේ නැති වෙන්න සකස් කරන්න. මනපමනාපෙන්නේ නැති දැන් මේ හොඳට සකස් කරනවා හිත. රාහුල මේ මෙත්තං රාහුල භාවනාම් භාවිතය. රාහුල මෛත්‍රී භාවනාව වඩන්න ඕනේ. මෛත්‍රී භාවිත කරන්න ඕනේ. මෙත්තං ඉතේ රාහුල භාවනාම් භාවිතෝ සෝ ව්‍යාපාදං සෝ පහේති. මෛත්‍රී වඩනකොට මොකද මෛත්‍රී කියන්නේ? ව්‍යාපාදي දුරු කරන්න. ව්‍යාපාදයේ ප්‍රහාණය වෙනවා. රාහුලය කරුණාව වඩන්න ඕනේ. කරුණාව වඩනකොට විහිංසා දැන් ඔන්න බලන්නකෝ. ව්‍යාපාද තර්ක විහිංසා විතර්ක දැන් මේවා දුරු වෙනවා කරුණා භාවනාව වඩනකොට. රාහුල මුදිතා භාවනාව වඩනකොට මුදිතං ඉතේ රාහුල භාවනාම් භවත අරතිං සාපහීයති. අරතිය මේ අකමැත්ත නොවැල්ම මොනවටද? ධර්මයට අර අමාරු ගතිය නොයදින ගතිය මෙන්න මේක මුදිතා වඩද්දි. මුදිතා වඩන්නේ කොහොමද? අන් අයගේ හොඳ දැකලා හතුට වෙනවා. මෙන්න මේකේතර නොකමැත්ත, අකමැත්ත, නැත්නම් කැමැත්ත නැති බව. කුසල ධර්මයන්ට භාවනා කරන්න, සත්‍ය දකින්න මෙන්න මේක දුර වෙනවා. උපේක්ඛං රාහුල භාවනම් භාවෙහි උපේක්ඛං ඉතේ රාහුල භාවනම් භාවේතෝ සුපටිගෝ සුපහීයති. උපේක්ෂාව රාහුල භාවිතා කරනකොට පටිගය දුර වෙනවා. දැන් මේ ව්‍යාපාදද කියන්නේ ව්‍යාපාද මෛත්‍රියද කිව්වනේ. ව්‍යාපාදයේ මෛත්‍රියද කිව්වා. දැන් මෙතන කියන්නේ ගැටීම දුර වෙනවා කියලා. පටිගය. දැන් තරහට බුදුරණවහන්සේ ව්‍යාපාදය කියලා පැහැදිලි කරා. දැන් පටිගය කියනකොට තරහ කියන එකත් විස්තර වෙනවා. පටිගය කියනකොට. දැන් මෙතනදී අර පටිගය කියන වචනේ උපේක්ෂාවට පැහැදිලි කරනවා. හැබැයි මේ තරහ කියන එක ව්‍යාපාදයේදී පැහැදිලි කරා. දැන් බලන්නකෝ ව්‍යාපාදයේ විතරක් ඉස්මතු කරන තැනදී අර පටිගය වෙනම පැහැදිලි කරන්නේ නැහැනේ. ව්‍යාපාදය, ක්‍රෝධය, බද්ධ වෛරය එහෙම පැහැදිලි කරන්නේ. ඒතර දැන් පටිගය කියන දැන් අපි යමක් දැන් අපි උපේක්ෂාව වැඩෙනකොට මොකද වෙන්නේ? හොඳට බලන්න උපේක්ෂාව වැඩෙනකොට ඒ හම්බ වෙන කාරණාවට නොවැළෙන නොගැටෙන ගතිය. ඒ කියන්නේ ඒ දේවල්ට බහුයත්වයක් එක ඒ කියන්නේ අනිත්‍ය දැකීමම නෙමෙයි. ඒක තුල තියෙන
නැත්තම් මේ තාත්වික බවකට ඉඩක් එන්නේ නැහැ. ඒ කියන්නේ ඒක දැන් අපි ගත්තොත් අටලෝ දහමට කම්පා වෙන්නේ නැතුව අපි තුමු යම් කිසි කෙනෙක් ඉන්නවා කියලා මාර්ගයට ආපු නැති කෙනෙක්. ඒ කියන්නේ යා සමාධියක් උපේක්ෂාවක් එක අන්න ඒකත් එක්ක එකතු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් ඒක උපේක්ෂාවෙන් දකින්න. ඔන්නෝකනේ විදර්ශනාව කියලා ගන්න මේ විදර්ශනාව නෙමෙයි මේ උපේක්ෂා හතර බ්‍රහ්ම විහරණ වල එක. උපේක්ෂාව. ඒතකොට අර ඒකට ලොකු තැනක් මොකද්ද කියන එක මනිනවා. නමුත් ඒකින් මේ ඇලීම ගැටීම එන දේ අර එන්න ඉඩ නැහැ. මෙන්න මේ ගැටෙන ගතිය. දැන් පටිඝ සංඥාව දුරු කරනවා කියනවනේ මේ හතරවෙනි ධ්‍යානයෙන් අරූපෙටනකොට රූප සංඥාව පටිඝ සංඥාව. රූප සංඥාන රූපී බව. පටිඝ සංඥාව කියනකොට පටිඝ සංඥාව කියනකොට අර දැන් අපි ගත්තොත් ආනෙන්ජ කතා කරන නොසැලෙන ගතිය. ඇයි සැලෙන්නේ යමක් හා එකතු වුණාම. ආනෙන්ජ පුතඥයටත් තියෙනවා. දැන් මේකයි විදර්ශනාව කියලා වඩන්න යන සැනදී මේ මෙන්න මේවට අහු වුණාම විදර්ශනාව කියලා රැවටෙනවා. ඒ හම්බ වෙන කාරණාව එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. සම්බන්ධ වෙන්නේ නැහැ කියලා කියන්නේ ඒක හම්බෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒක එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. විදර්ශනාව කියන්නේ ඒක එහිම හම්බ වීම. ඒක එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ කියන්නේ වෙන මේක. අද විදර්ශනාව කියලා හිතන්නේ ඒක එක්ක සම්බන්ධ වෙන්නේ නැති එක. ඒක එක්ක සම්බන්ධ වෙන්නේ නැති එක. ඒක එක්ක සම්බන්ධ වීමෙන් පටිඝ සංඥාව දුරු වෙනවා. ඒ වගේම ඒකෙදි උපේක්ෂාවක් හට ගන්නවා. ඒක හම්බ වෙන්නේ නැති හිම එකක් හම්බ නොවීම විදර්ශනාව කියන්නේ. යමක් හම්බ නොවීම නිසා යමක් එකතු නොවීම නෙමෙයි. ඒ කියන්නේ යමක් එක ඇදිලා යන නොවැළෙන මෙන්න මේ කාරණාව නෙමෙයි. ඒක අර පටිඝ කියලා දුරුන උපේක්ෂාව. ඒක විදර්ශනාව නෙමෙයි. මේක හත් පුතඥයන්ට තොරන්න පුළුවන් දෙයක්. අද ගොඩාක් අපි බලන්නේ ඔන්න ඔතන විදර්ශනාව කියලා යන්නේ. අර අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අපි බ්‍රහ්මජාල සූත්‍රය කතා කරා ඔබ අහන්න ඇති. ඒකෙදි මේ ජීවිත නිවන් දකින දෘෂ්ටි 5ක් විග්‍රහ කරා. පුබ්බේ නිවාසයෙන් හටගන්න දෘෂ්ටි ටිකක් විග්‍රහ කරා. ඒතර හොඳට කෙලස්තවන වීරියෙන් භාවනා කරලා අප්‍රමාදීව කෙලස්තවන වීරියෙන් භාවනා කරලා සමාධි ඇති කරන පුබ්බේ නිවාසයේ සංවට්ට කිවට්ට කල්ප ගණන් දැකලා. එහිම භාවනා කරලා දෘෂ්ටි වලට යන අය. බ්‍රහ්මජාල සූත්‍රය අපි කතා කරා. බුදුරණවහන්සේ පෙන්නපු ධර්මයේ. එතකොට මෙන්න මේ විදිහේ පටිඝ සංඥාව කියන කාරණාව අන්න අපි අද ගොඩක් විදර්ශනාව කියන්නේ ඔතෙන්ද. ඕක බුදුරණවහන්සේ ඕනේ ඒක කියලා දෙන්නේ. ඇයි දැන් මෙතන රාහුල සානහස කියන්නේ ඒක. මොකද මේ අර හිත නොසැලී තියා ගන්න ඕනේ ඒක. ඔන්න පටිඝ සංඥා පටිඝය දුරු වෙනවා. සෝපහියති. ව්‍යාපාද නිමී කියන්නේ පටිඝය. ඊළඟට බුදුරණවහන්සේ වෙන්නනවා අසුභං රාහුල භාවනම් භාවේ අසුභං හි තේ රාහුල භාවනම් භාවේතෝ යෝ රාගෝ සෝපහියති. රාහුලම අසුභේ භාවනා කරන්න. අසුභේ වඩන්න. අසුභේ වඩද්දි මොකද වෙන්නේ? රාගය දුරු වෙනවා. දැන් අසුභය වඩනකොට වෙනම ක්‍රමයක් අපි අංගුත්තර නිකාය සූත්‍රවලදී පැහැදිලි කරා උද්‍යත්ත ගාමිනී විදිහට කායන පස්සනාවේ පැහැදිලි කරපු නිවන් මඟම ඉස්මතු වෙන හැටි. දැන් මෙතන මේ පැහැදිලි කරන්නේ මොකක් එකද? රාගය දුරු වෙන ආකාරයට. බුදුරණවහන්සේ ගොඩක් තැන්වල පැහැදිලි කරනෝනේ රාගය දුරු වෙන්න අසුභය වඩන්න. එතන මේ රාගය දුරු වෙන්න අසුභය වඩන හැටි. අනිච්ච සංඥං රාහුල භාවනම් භාවයතු අනිච්ච සංඥා වඩනකොට රාහුල අසීමානී ප්‍රහාණය වෙනවා. අනිත්‍ය සංඥා වඩන්නට ඕනේ. ඒතකොට අසීමානී. ඒක අනිත්‍ය සංඥාව භාවිතා කරන්න. අනිත්‍ය සංඥාව භාවිතා කරන්නට ඕනේ. සත්‍ය දකිමින් යන ඒ අනිත්‍ය ස්වභාවය භාවිතා කරනකොට අසීමානී දුර වෙනවා. දැන් ඒ අසීමානී දුර වෙන එක පැහැදිලි කරේ මොකේද? අසීමානී දුර වෙන්නේ සෝතපන්න මේ පුතඥයාටද අනාගාමී වෙච්ච කෙනාටද? හොඳට හිතන්න. අසීමානී දුර වෙන්නේ කාටද? අනාගාමී වෙච්ච කෙනා රහත් වෙනකොටනේ. ඒක පැහැදිලි කරන්නේ. අනිසඤ්ඤා භාවිතා වෙද්දී අසීමානී දුර වෙලා යනවා. සම්පූර්ණයෙන් අසීමානී සමුග්ඝාතයටපත් වෙනවා. ඒ කියන්නේ භාවිතා කරද්දී දැන් අතර අනිසඤ්ඤා වඩද්දී අනත් සංඥාව පිහිටනවා. ඒ වඩද්දී මේ අසීමානී ප්‍රහීන වෙනවා. ඒක මේගී සූත්‍රය පැහැදිලි කරනවා. අනත් සංඥා සන්තහති. අනත් සංඥාව පිහිටනවා. මෙතන අසීමානී ප්‍රහාණය වෙනවා. ඒ දැන් මේ රාහුල සායනහන්සේගේ මේ අරහත් දක්වා මේ හික්ම නඩපිළිවෙලනේ. දැන් ඔන්නෝම කියපු රාහුල සායනහන්සේ දැන් කොහොමද හිත මෝරලා තියෙන්නේ? අන්න යාටයි ආනාපානහති සුදුසු කරන්න යමු වෙන්න පුළුවන්. කොහොමද? අන්න අර පංචපාස්කන්ධය ගැන සතහාර්ථය දකිමින් සක්කාය දිට්ඨිය දුරු වෙන විදිහට
යථාර්ථය දකින් ප්‍රතිපදාව පෙන්වනවා. හිත සමාධිමත් වෙලා මෛත්‍රී ආදී තුලින් මේ ආනන්ද ස්වභාවයට පත් වෙන ස්වභාවය පෙන්වනවා. අසුබයෙන් රාගේ ප්‍රහාණය වෙන හැටිත් අනිස සංඥාවෙන් අරහත් වෙන හැටිත් මෙතකොට මේ සියල්ලක්ම දැන් ඔක්කොම දැන් නිරවුල්. මොකද්ද නිරවුල්? මේ නිවන් මඟ පිළිබඳව සම්පූර්ණ විග්‍රහය පැහැදිලි කළා. දැන් ඔන්න පැහැදිලි කරනවා ඒ ආනාපාන සතිය. ආනාපාන සතියෙන් රාවල භාවනම් භාවේහි. මහත්ඵලයි මහානිසංසයි. ඔන්න ආනාපානසතිය භාවනා කරන්න මහත්ඵල මහානිසංස වෙනවා කියලා බුදුරයන් වහන්සේ රාවල ස්වාමීන් වහන්සේට දැන් පැහැදිලි කරනවා. මොකක් වඩන හැටිද? ආනාපාන සතිය වඩන හැටි. දැනුයි පැහැදිලි කරන්නේ අන්න අර රාවල ස්වාමීන් වහන්සේට. එතකොට අපි ඊට වඩා මම වචනයක් කියන කෙරුමුද කියලා නෑ නේද? රාවල ස්වාමීන් වහන්සේට වඩා අපි හැකියාවෙන් ඉහළයිද? නෑනේ. අසුමහා ශ්‍රාවක වෙච්ච රාවල ස්වාමීන් වහන්සේ හැකියාවයි අපි හැකියාවයි කොහොම වෙනසක්ද? අර රාවල ස්වාමීන් වහන්සේට ඔන්න ආනාපානසතිය වඩන. ඊළඟට දේශනාවේ තියෙනවා මේ ආනාපානසති සූත්‍රය පැහැදිලි වෙනවා මේ ආනාපානසතිය වදාරන්නේ නැහැ කියනවා මේ හිත වික්සිත කෙනාටයි නුවණ නැති කෙනාටයි. එතකොට එහෙනම් ආනාපානසතිය ඒ කියන්නේ කවුරු කියපු ආනාපානසතියද? බුදුරජාණන් වහන්සේ පෙන්නපු ආනාපානසතිය. අනිත් ඒවා නෙමෙයි. ඒව වඩන්න පුළුවන්. මේ ආනාපානසතිය රජ්‍යමාවත උන් නිවන් මඟ. අර හැකියාව එක්ක ඉන්න රාහුල ස්වාමීන් වහන්සේට දැන් ආනාපානසතිය පැහැදිලි කරනවා. දැන් ඒතකොට මේ රාහුල ස්වාමීන් වහන්සේට 20 නිර්දේශයක්ද කිව්වේ? දැන් 20 නිර්දේශයක් කියලා දෙන කෙනෙකුට නම් කෙලින්ම ආනාපානසතිය කියලා දෙන්න පුළුවන්. මෙහෙමයි ආනාපානසතිය කියලා. 20 නිර්දේශයනේ. සිලබස් එකක් ඉගෙන ගන්න එක. දැන් මේ සිලබස් එකක්ද කියලා දුන්නේ? නෑ. ප්‍රතිපදාව. බුදුරණවහන්සේ දැනුමක් දෙන කෙනෙක්ද? බුදුරණවහන්සේට කියනවාද සුතඤ්ඤු සුතකෝවිදු? එහෙම නැහැනේ. බුදුරණවහන්සේ මග්ගඤ්ඤු මග්ගකෝවිදු. මාර්ගය උපද්දන. දැන් බලන්න මාර්ගය උපද්දන හැටි. මාර්ගය උපද්දන්නේ වෙන මොනවත් උපද්දනවා නෙවෙයි බුදුරජාණන් වහන්සේ. මේ මග විශ්මතු කරලා පෙන්නනවා. කොහොමද ආනාපානසති මහත්ඵල මහානිසංසය රාහුල අරණ්‍යයකට රුක් මූලකට ශුන්‍යාගාරයකට ගිහිල්ලා පළගක් බැඳගෙන වාඩි වෙලා කය ඍජු කරගෙන සිහිය පිහිටවාගෙන පල්ලංකම් උදුම් කයම් පණිදාය පරිමුඛ සතියෙන් උපට්ඨපෙත් හොඳට සිහිය පිහිටවා ගන්නවා. සිහිය පිහිටවාගෙන සෝ සතෝ වස සති. ඔහු සිහියෙන් ආස්වාස කරනවා. දැන් මේකදී මම හිතන්නේ ඔබට මජ්ක්‍ධිම නිකායේ කතා කරද්දී අපි ආනාපාන සති ඒ ගැන අනේක තියෙන මජ්ක්‍ධිම නිකායේ 3 නේ. ඒකදී අපිට තව විස්තර වශයෙන් කතා කරන්න පුළුවන්. අපි මේකෙන් දැන් ටිකක් බලමුකෝ. ඔහු සිහියෙන් ආස්වාස කරනවා. සෝ සතෝ වස සති. දැන් මේ කවුරු ගැනද මේ කියන්නේ? අර හැකියාවෙන් යුක්ත කෙනා සිහියෙන් ආස්වාස කරනවා. සිහියෙන් පස්වාස කරනවා. සෝ සතෝ වස සති සතෝ පස්ස සති. ඔන්න මේ දෙකම තියෙන්නේ අස්ස සති පස්ස සති. ආස්වාස කරනවා සිහියෙන් පස්වාස කරනවා. ඊළඟට දීගංවා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති. රස්සංවා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති. රස්සං වස්සන්තෝ රස්සං අස්සසාමීති පජානාති. රස්සං අපස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති. සබ්බකාය පටිසංවේදී අස්සසිසාමීති සික්ඛති. දැන් අතනදී මුලින් අස්සසතිනේ කිව්වේ ආස්වාස කරනවා. දැන් මෙතන අස්සසිසාමීති කියලා අනාගතයෙන් කියනවා. කරන්නේ මී කියලා. දැන් මුලින්ම ආස්වාස කරනවා ඔහු. කරන කෙනෙක් ගැන. දැන් මෙතන ඔන්න ක්‍රියා කර්තෘ දෙකක් පැහැදිලි කරනවා. සෝ ඔහු ආස්වාස කරනවා. දැන් ඒතර ඔහු ආස්වාස කරනවා කියනකොට ඒක වෙන කෙනෙක් කියන්නේ ඊළඟට අර ඒ ඔහුගේ ආස්වාස ප්‍රස්වාසය. ඔහු දැනගන්න ආකාරය ගැන කතා කරනවා ඔහුට කතා කරලා. එකයි උත්තම පුරුෂයන් කතා කරනවා ඊට පස්සේ. මොකද්ද? අසසිසාමිති සික්ඛති. ඒ කියන්නේ මම ඒ කියන්නේ තමාගේ කියන කෘත්‍යයත් එක්ක කතා කරන්නේ. අසසිසාමිති සික්ඛති. අතන
ආස්වාස ප්‍රස්වාස කරන කෙනෙක් ගැන පැහැදිලි කරන්න යනවා. ඔහු ආස්වාස කරනවා, සිහිය ඇතුව ආස්වාස කරනවා, ප්‍රස්වාස කරනවා. එන්නේ එයාගේ ස්වභාවය ගැන කතා කරනවා. ඒ සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කරන කෙනාගේ ස්වභාවය. කොයි විදිහටද මේ බුදුරන් වහන්සේ පෙන්නපු ක්‍රමයට තව කෙනෙක් සිහියෙන් ආස්වාස කරලා ප්‍රස්වාස කරලා යැලීම ගැටි දුරු කළා. එයාගේ ස්වභාවය. එයාට මේක වෙන්නේ නැහැ. ඒ සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කරන කෙනාට. දැන් යමෙක් මේ විදිහට සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කරන ඔන්න එයාගේ ස්වභාවය පැහැදිලි කරනවා. මොකද දීර්ඝ ආස්වාස ප්‍රස්වාස කරනකොට දීර්ඝ ආස්වාස ප්‍රස්වාස කරන්නේ පජානාති. පජානාති කියලා කියන්නේ පජානාති කියන්නේ මොකද්ද? අන්න ප්‍රඥාවෙන් දැනගන්නවා කියන එකට. මොකින්ද දැනගන්නේ? කාය පොට්ටබ්බෙන්ද? දැන් අපට කාය පොට්ටබ්බෙන් හම්බ වෙනවනේ. කාය පොට්ටබ්බෙන් හම්බෙච්ච කාරණාව මනසින් හුස්ම රැල්ල කියලා දිගයි. ඒ කවුද මනින් ඒ විඥාණයෙන් දැන ගැනීමක්ද ප්‍රඥාවෙන් පජානාති වීමක්ද? ඒක විඥානාතිද පජානාතිද? ඒක විඥානාති. මොකද්ද විඥානාති උනේ? කායංච පටිච්ච පොට්ටබ්බිත උප්පජිති කාය විඥාන කාය විඥාන ඔය සංසිද්ධි දකින්නේ නෑ. ඔය සංසිද්ධි දකින්නේ ප්‍රඥාවෙන්. ඒ කාය විඥානයේ නේ දැනගත්ත විඥානාතිනේ. පජානාතිනේ විඥානාති. හුස්ම රැල්ල කියනකොට අපි ඔන්න ප්‍රපංච සංඥා සංකා එක කතා කරගත්තොත් මනසින් දාගත්ත කාරණාව. දැන් ඒක මොකද්ද? ඒකද මේ කියන්නේ නෑ පජානාති. පජානාති හම්බෙන්නේ. විඥානාති දැන ගැනීම පජානාති විඥානාති විඥාණයෙන් දැන ගැනීම ප්‍රඥාවෙන් දැනගන්නවා. අන්න ඒතකොට විඥාණයට හම්බ වීම තමයි හුස්ම රැල්ල කියන එක. දීර්ඝ හුස්ම රැල්ල. හැබැයි දීර්ඝ හුස්ම රැල්ල බව හම්බ වෙන ප්‍රඥාවට. ඒක හම්බෙන්නේ මොකක් එක්කද? දීර්ඝ දැන් අපි ගත්තොත් පටවි බලන්න කියව අන්න පටවි බලන්න කියපු විස්තරේ. පටවි කියලා හම්බ වෙනවා අධ්‍යාත්ම වශයෙන්. උපාදානෙන් හටගත කියන තන්නේ තමයි වෙනවා. උපාදානෙන් හටගත්ත පටවි කියන ගතිය. එතකොට දැන් මේ පටවි හම්බුණා විඥානාති වුණානේ. හැබැයි උපාදානෙන් කියලා දකින්න පජානාති වෙනවා. එතකොට තන්නේ තමයි වෙනවා. දැන් දීර්ඝ කියන බව හම්බ වෙනවා විඥානාති වෙනවා. විඥානාති බව හම්බ වෙන්නේ ප්‍රඥාට පජානාති වෙනවා. පජානාති බව විඥානාති වෙච්ච දේ පජානාති වෙනවා. මොකද්ද? දීර්ඝ ආස්වාසි. හැබැයි ඒක විඥානාති නෙමෙයි පජානාති කියන කතාව කරන්නේ. විඥානාති වෙච්ච විඥානේ සබයි පජානාති වෙනවා. රසං වාසසන්ත දීගං අසසාමිත් පජානාති දීගං දීර්ඝ ආස්වාස දීර්ඝ ප්‍රස්වාසයි. දැන් මේ වෙන් වශයෙන් හම්බුනේ විඥානේ දැනගත්ත ප්‍රඥාව. එහෙනම් ප්‍රඥාවෙන් විඥානේ දැන ගැනීම හම්බුනේ මේ. ප්‍රඥාවෙන් විඥානේ දැන ගැනීම හම්බුනේ. ප්‍රඥාවට ඒක හම්බුනේ. ඒක විඥානෙත් නෙමෙයි. රසං වාසසන්තෝ ආස්වාද. එතකොට දැන් ඔන්න ඒ කෙනාට හම්බෙන්නේ කාරණා. ඒ කෙනාගේ ස්වභාවයත් එක්ක දීර්ඝ ආස්වාස කෙටි ආස්වාස. මේක විඥානාති වීම පජානාති බව. අන්න විඥානේ හම්බුනේ විඥානේ ප්‍රඥාවට හම්බුනේ. අන්න පජානාති වෙනවා. ඔන්න පජානාති වුණා. දැන් එතකොට මොකක්ද ඒ කියන්නේ? ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂී සංසිද්ධිය කුමක්ද කියන එක ප්‍රඥාවෙන් පජානාති වුණා. දැන් අනුලස්සවන්නසි බණ කියනවා. කනට සෝත විඥානේ දැනගත්තා. ඔන්නක පජානාති වෙනවා කියන්නේ ප්‍රත්‍යක්ෂේනේ දැන්. දැන් ප්‍රත්‍යක්ෂේ මොකද්ද? අනුලස්සනාදුරන්ගෙන් බණ අහනවා. ප්‍රත්‍යක්ෂේ. එක විඥාණයෙන් දැනගත්තා. දැන් ඔය දැනගැනීමේ සංසිද්ධිය පටිසමුප්පන්න බව යන පටිසමුප්ප ප්‍රඥාවට හම්බෙන්නේ. මේ දැනගැනීමේ ක්‍රියාව ප්‍රඥාවෙන් හම්බ වෙනවා. විඥාණයෙන් දැනගත්තා කියන එක එතකොට බලන්න මේ පැහැදිලි කිරීම කොච්චර නුවණක්ද? ප්‍රඥාවට දැන් අර පටවි බව හම්බ වෙනවනේ උපාදානේ. දැන් පටවි බවක් කියලා කතා කරා ඒක සංඥාවකින් පටවි කියන ත විඥාණයෙන් දැනගත්ත ඒක සංසිද්ධිය මේ හට ගැනීමේ ස්වභාවය දක්වන ප්‍රඥාව ඉස්මතු වුණා. අන්න සමුදයෝදී. එතකොට මේ කතා කරන තැන මොකක්ද හම්බලා තියෙන්නේ? සමුදයෝති. නිවැරදිවම හම්බුණා. නිවැරදිව මේක හම්බුණා. දැන් නිවැරදිවම හම්බුනේ මොකද්ද? හුස්ම ගැනීමේ සත්‍ය. මොකද්ද හුස්ම දෙකයි. කෙටි දෙක. සත්‍ය හම්බුණා. දැන් මේ සත්‍ය හම්බෙද්දි මොකද වෙන්නේ? දැන් මේ සත්‍ය හම්බෙද්දි සබ්බකාය පටිසංවේදී අසසිසාමි සික්කති. කය කියන්නේ මොකද්ද? දැන් මේ මොකද්ද හම්බුනේ? කය කියන්නේ මොකක්ද? සබ්බකාය සම්පූර්ණයෙන් කය. දැන් ප්‍රායෝගික වර්තමාන අවස්ථාවේ හුස්ම රැල්ලේ කියනකොට මේ කය ලෝකේනේ දැන් කය. දැන් කය ලෝකය කියන එක. ඒක සම්පූර්ණයෙන්ම මොකද්ද කියන එක. දැන් නුවණ මොකද්ද එතකොට? අර පටවිය යථාර්ථය දැක්කා වගේ. හුස්ම රැල්ලේ කියන කාරණක දකිද්දි
ගෝචරත් වීමේ කය කියන ගෝචරත් එක්කනේ හම්බුනේ. ඒක යථාර්ථය සම්පූර්ණයෙන් හම්බුණා. සබ්බකාය පටිසංවේදී අසසිසාමිති සික්ඛති. සික්ඛති කියන එක තමයි ප්‍රායෝගික වර්තමානයේ තියෙන්නේ. වර්තමානයේ මොකද්ද වෙන්නේ? සික්ඛති හික්මන මොකද්ද හික්මන වර්තමානයේ? සම්පූර්ණයෙන් මොකද්ද මේ කය කියන එක? අර පජානාති වුණානේ. මේ කය කියන එක මොකද්ද කියන එක හික්මෙනවා. හරියට අන්න අපිට අහලා තියෙන සාමූහික විමුක්තිය පිළිබඳව මේ යථාර්ථයෙන් උන හික්මෙනවා. හැබැයි මෙතන පැහැදිලි කරනවා මොකද්ද? අසසිසාමි සික්ඛති. අනාගත කාලේ ආස්වාස කරන්නේ නෙමෙයි හික්මේ. ආස්වාස කරන්නේ නෙමෙයි හික්මේ. හික්මීම තියෙනවා. දැන් මේ මොකක් එක්කද මේ තියෙන්නේ? ආස්වාසය කියන කාරණා. හැබැයි වර්තමානයේදී සම්පූර්ණ කය දැන ගැනීම තියෙන්නේ. ආස්වාස කරන්නේ නෙමෙයි. ඇයි ආස්වාස කරන්නේ නෙමෙයි? ආස්වාසයක තමයි මේ සත්‍ය දැක්කේ. ප්‍රඥාව විඥාණයෙන් දැනගන්නවනේ. ප්‍රඥාව විඥාණයෙන් දැනගන්නවා. ප්‍රඥා විඥාණයෙන් දැනගන්න මොකද සිද්ධ වුනේ? එතකොට විඥානීය ප්‍රඥාවෙන් දැන ගැනීම වර්තමානයේ වෙනකොට වර්තමානයේ කතාව නෙමෙයි ප්‍රතිපන්නේ සත්‍ය දකින ප්‍රායෝගිකත්වය වෙනකොට ඒ ප්‍රායෝගිකත්වයේ දැකීම අන්න මොකක්ද දැක්කේ කියලා දැනගන්න බව ඉස්මතු කරලා පෙන්නනවා. දැනගන්න විඥාණයෙන් දැනගන්න ආස්වාස කරන බව. අනාගත කාලයෙන් පැහැදිලි කරනවා. අසසිසාමීති සික ආස්වාස කරන්නේ නෙමෙයි. ආස්වාස කරන්නේ නෙමෙයි. ඊළඟට සම්පූර්ණ කය දැනගැනීමෙන් ප්‍රස්වාස කරන්නේ නෙමෙයි. දැන් එතකොට ඒක අනාගතින් නෙමෙයි. දැන් වෙන එක නෙමෙයි අනාගතින්. දැන් යථාර්ථය දකින්නවා. දැන් මේ යථාර්ථය දැකීමෙන් ඉන්නකොට මොකද වෙන්නේ? මේ හුස්ම රැල්ලක. අනාගතින් කියන්නේ ඒක හුස්ම රැල්ලක මේ. ආස්වාද ප්‍රස්වාසය. යථාර්ථය දැකීමෙන් මොකද වෙන්නේ? පසම්බයං කාය සංකාරං අසසිසාමිති කාය සංස්කාර සංසිඳෙම. ආස්වාස කරන්නේ නෙමෙයි. දැන් කරන්නේ මේ ආස්වාස අනාගතේ හික්මෙනවා. කාය සංස්කාර සංසිඳෙමි. සංසිඳෙමි. ඔන්නක පහදෙලු නේද අර මුල් විග්‍රහය. පටවිය. චිත්තං පටිවාපේති. නිබ්බින්දති. යථාර්ථය දැකීමේ වාසිකද මොකද අනිත්‍යතෝච විහෙරති රටකින් ලෝකේ උපාදීයති. මොකද්ද දැන්? දැන් මොකද්ද? හුස්ම රැල්ලත් එක්කනේ. දැන් මේ දීර්ඝ කෙටි කියලා මනාව දැනගත්ත ඒ සකස් වීම කියන හුස්ම රැල්ල. සංසිද්ධන. දැන් ඒක ඉක්ම වෙනවා. ආස්වාසේ ප්‍රස්වාසයේ කියන කාරණාව ඉක්ම වෙනවා. බෑ දැන් ආස්වාස කරන්නේ නෙමෙයිද? ඒක අනාගතයෙන් කරන්නේ නෙමෙයි. දැන් මේ කය සංසිද්ධ වීම. අන්න කය කියන දේ නොයෙදීම ඉක්ම වීම. අනාගතයෙන් ආස්වාද ප්‍රස්වාස කරන්නේ නෙමෙයි. ඊළඟට පැහැදිලි කරනවා. දැන් ඔන්න කායන පස්සන කොටස. ඔක අපි විස්තර වශයෙන් තමයි ආනාපාන සූත්‍රය කතා කරමු. ඔය තමයි කායන පස්සන කොටස හැටියට ඔගේ බොජ්ජංග වැඩෙන හැටි. සියල්ලම විස්තර කරනවා. ඒතර දැන් එහෙනම් බොජ්ජංග වැඩෙනවා කියන්නේ කොච්චර සාධාරණද මේ ටිකේ? බොජ්ජංග 7ම වැඩෙනවා කියලා පැහැදිලි කරනවා. 7 වැඩෙන ආකාරයක් පැහැදිලි කරනවා. සතිපට්ඨානේ කායන පස්සන පැහැදිලි කරනවා. බොජ්ජංග 7 වැඩෙන ආකාරය මෙතන පැහැදිලි කරනවා. ඔක්කොම පැහැදිලි කරනවා ආනාපාන සූත්‍රය. කොච්චර සාධාරණද? කොච්චර සුන්දරද? අපි මේ හිතලු වගේ අපට හිතන දේවල් කරනවට වඩා බුදුරණවහන්සේ වෙන්න පොදේ කොච්චර ගැඹුරුද? කොච්චර ගැඹුරුද? අසාමාන්‍ය ගැඹුරුයි. සුන්දර වූ අති තීක්ෂණ ගුණක් යුක්ත ප්‍රඥාවන්තයන්ටයි මේ ධහම තියෙන්නේ. ඊට පස්සේ දැන් කය කියන කාරණාව ඉක්මන දැන් සතිපට්ඨාන වේදනාපසනාවෙන් තියෙන වේදනාව ප්‍රකට වෙන්නේ. දැන් නිදහස් වෙන්නේ නැහැ. ඒකයි මම අර මුලින්ම කිව්වේ පටවැයිම නිදහස් වෙන්නේ නැහැ. නිදහස් වෙන්නේ. හැබැයි කය කියන කාරණාව හම්බෙලා නැහැ. හම්බ නොවුනට ඊට වඩා සියුම් මොකද්ද? වේදනාව. වේදනාවේ කියන්නේ මේ සමාධිය වැඩනකොට මොකද වෙන්නේ? දැන් හුස්ම රැල්ල එහා කියලා සමාධියේ පීටි සැපේ හම්බ වෙනවනේ. පීටි සැපේ. දැන් පීටි සැපේ හම්බ වෙනවා. පීටි පරිසංවේදී අසසිස්සා මෙටි සික්කදී. ප්‍රීතිය මොකද්ද කියලා අන්න දැනගනිමින් විඳිමින් අත්විඳිමින් ආස්වාස කරන්නේ මේ හික්මී. දැන් මෙතන පටන් ගැනීමේදී දාලා නැහැ අර මුලින් කිව්වා වගේ විස්තරයක්. මොකද හේතුව මේ කරන වැඩපිළිවෙලනේ. හික්මීම දැන් ප්‍රීතිය අත්විඳිමින්. එතකොට දැන් ප්‍රීතිය මොකද්ද කියලා
පටන් ගන්නකොටම යථාර්ථය දකින්න මේ සම්පූර්ණ ඥාන ප්‍රතිපදාව කියන්නේ. කෙනෙක් එක අතරුණොත් අල්ල ගන්නවා. ආස්වාසේ ප්‍රීතිය කියලා දැනගත්තා. ප්‍රීතිය දැන ගැනීමක් කියලා. ප්‍රීතිය දැන ගැනීම. දැන් ප්‍රීතිය මොකද්ද කියලා අන්න අර මුලින් පැහැදිලි කරන පජානාති ඒකත් එක්කමයි මේ යන්නේ. ප්‍රීතිය ආස්වාස කරන්නේ මේ. ප්‍රීති දැනගන්නේ මේ. අත්විඳිමි. ප්‍රස්වාසක පටිසංවේදී කියන්නේ දැන් මේ අත්විඳිමින් කියන කාරණාව. කියන්නේ ඒකේ තමයි මේ ප්‍රීතියත් එක්කයි මේ යථාර්ථය දකින්නේ. අන්න වේදනානුපස්සනා කොටස. සුඛ පටිසංවේදී අසසිස්සම් සැපය. ප්‍රීතිය සැපය. දැන් මේනකොට සමාධිය තියෙනවද නැද්ද? හැබැයි මේ සමාධියේ මාර්ගයත් එක්ක බොජ්ජංග වැඩනොත් සමාධි සම්බොජ්ජංගය. මේ හිත විසිරලා නැහැ. හැබැයි සමාධිය පස්සේ කියන්නේ උනාට. මෙතන හිත විසිරලා නැහැ. සමාධිය පස්සේ කියනවා. ඔන සැපය දැනගනිමින් ආස්වාස කරන්නේ මිහික්මී. චිත්ත සංකාර පටිසංවිදස්සේ සාමිච්චෙක්කති. ඊළඟට චිත්ත සංකාර. චිත්ත සංකාර කියන්නේ සංඥා වේදනා චිත්ත සංකාර. චිත්ත සංකාර කියන කාරණාවයි වේදනාපස්සනාවල දැන්. වේදනාවක් ප්‍රකට වීම සංඥා වේදනා කියන්නේ. විඳීමනේ හඳුනගන්නේ. විඳීම හඳුනගන්නේ. යං වේජේ තං සංජානාති. යමක් විදිහේ හඳුනගන්නේ. චිත්ත සංකාරය. අන්න විඳිනදී හඳුන ගන්නවා. දැන් විඳිනදී සැප ප්‍රීතිය හඳුන ගන්නවා විඳිනදී. චිත්ත සංකාරය. දැන් එතකොට එතන මොකද හම්බෙන්නේ? එතනදී ප්‍රීතිය සැපය ඒ විඳීම හඳුනා ගැනීම. එතකොට බලන්නකො මේ කොහොමද යන්නේ දැන්? මම හඳුනගන්න එකක් එකද? නෑ. මේ අර විඥාණයෙන් දැන ගැනීම ප්‍රඥාවෙන් අවබෝධ වීම. විඥානික ක්‍රියා ප්‍රඥාව අවබෝධ. ඔන්න ඕකටයි පටිසම්පද දැක්ම වෙන්නේ. එතකන් පටිසම්පද දැක්ම වෙන්නේ නෑනේ. ප්‍රඥානේ පටිසම්පද දක්න විඥානෙත් නෙමෙයි. හැබැයි මේ ක්‍රියාව. ඔන්න දර්ශනය. දැන් අපට ඔක දෙක වෙන්න හැටි තේරෙන්නේ නෑනේ. දෙක වෙන්න හැටි විඥානේ ඔන්න ඒක තේරුම් ගන්න බෑ. ඒක තමයි ආරණ්‍යය. කියන්නේ නිවස්ම සිතං හොදි මසුපයිදං උපජ්ජති කියන්නේ. ආරණ්‍යය. ආරණ්‍යයද යන්න ඉක්ම වෙන ප්‍රතිපදන හම්බෙන්නේ. චිත්ත සංස්කාරයක් මොකද්ද කියලා දැනගනිමින් හොඳට අත්විඳිමින් ආස්වාස කරනවා. මොන අනාගතයෙන් කියන්නේ එකත් පස්සම්පං චිත්ත සංස්කාරං අසදිස්සාමි සික්කති. චිත්ත සංස්කාර සංසිද්ධ චිත්ත සංස්කාරයේ සංසිද්ධ. දැන් මොකද වෙන්නේ? යථාර්ථය දකින්නකොට අන්න ආනාපාන මේ අතිපට්ඨාන සූත්‍රයේ වේදනාපස්සනාවේ අති වේදනාතිවා කියලා පැහැදිලි කරනවානේ. යථාර්ථය දැකීමත් එක්ක අනසිතෝච විහෙරති වෙන හැටි. දැන් පස්සම්පං චිත්ත සංස්කාරේනෝ සංසිද්ධෙනෝ. සංසිද්ධෙමින් ආස්වාස කරන්නේ ප්‍රස්වාස කරන්නේ. ඇයි යථාර්ථය දකින්නකොට සමුදය දකින්නකොට මොකද වෙන්නේ? නිරෝධය. මේක දකිනින් වාසය කරනකොට ඉක්ම වෙනවා. චිත්ත සංස්කාර පරිසංගිත අසසිසාමිති පසසිසාමිති. එන අනාගත කාලෙන් අසසිසාමිති පසසිස. මොකද මේ අනාගත කාලෙන් කියන්නේ? දැන් මේ සත්‍ය දකිනවා. ඒ හික්මීමක්. කිරීමක් නෙමෙයි හික්මීමක් එතනත් හික්මීමක්. ප්‍රතිපදාවක් නේ. හික්මිනවනේ මාර්ගයේ ගමන් කරන එක නෙවෙයි. අල්ලගත්ත නෙමෙයි ගමන් කරායි. අල්ලගත්තනේ ගමන් හික්මනවා කියනකොට කරන. ඒ කියන්නේ හික්මීමක්. අල්ලගෙන නැහැ. අනාගතේ කියන ආස්වාස කරන්නේ පස්වාස කරන්නේ. ඇයි ඒ කාරණාවක් එක්ක නියන්නේ. ඒ වටහා ගන්න එක විඥානි ප්‍රඥා විඥාන දැනගන්න. අන්න ඒක. දැන් වල චිත්ත සංස්කාර ඉක්ම වෙලා. ඒ කියන්නේ චිත්ත සංස්කාර සංසිඳිලා. දැන් හිත දැන් එතනදී නිවන් දකින්නද නෑ නිවන් දකින්නේ. නිවෙන්නේ. ආයිතර ප්‍රණිත දෙයක් ගන්නවා. දැන් මේ වේදනාපස්සන. දැන් මෙතන බොජ්ජංග වැඩන හැටි ආනාපාන සූත්‍රය පැහැදිලිනවා. අපි ඒක කතා කරමු. දැන් හොඳට ප්‍රකට වෙන සිත අපට ප්‍රකට කරන සිතවිලිනේ. දැන් චිත්ත සංස්කාර කරන සිතවිල්ලක් එක්ක අනේකනේ හඳුනාගත්ත බින්ද. දැන් මේ සිත ප්‍රකට වෙනවා කියන්නේ කොහොම හැකියාවක්ද? සිත ප්‍රකට වෙනවා. චිත්ත පටිසංවේදී ආසසිස්සාමිති සික්කති. හඳුනාගත්ත විදිම කියන කාරණාව නෙමෙයි සිත ප්‍රකට වීම. සිත අපට සිතට හම්බෙන දෙයින් තොර වෙන් කරන්න පුළුවන්ද? බෑනේ. අන්න ප්‍රඥාවෙන් මේ අන්ත දෙකක් කියලා දැනගෙන මේක යන්නේ ඉස්සරහට මාර්ගයේදී. සිත මොකද්ද කියලා හොඳටම ප්‍රත්‍යක්ෂ වෙමින් ආස්වාස කරන්නේ මේ හික්මේ. ආස්වාස එක්ක නියන්නේ.
ඇයි අපි සිතනේ මම කියලා මමයිනේ කියලා බොහෝ කාලයක් ගන්න. ඒක නේද පැහැදිලි කරලා පෙන්වන්නේ අසුතන් සූත්‍රේ. සිත මමයිනේ කියලා ගන්නවා කියලා. දැන් මේ සිත හොඳට හම්බ වෙනවා. මොකද්ද? දැන් කලින් නම් අර හම්බ වෙගෙන ආවා මේ යථාර්ථයත් එක්ක ඒ ප්‍රකට වෙන දේ. දැන් මේක හොඳට ප්‍රකට වෙනවා සිත. ඒ කියන්නේ සම්පූර්ණයෙන් මම කියන කාරණාවේ නොයදෙන ආකාරය හොඳටම හම්බ වෙනවා සිත. පුතඥයට පුළුවන් හිත මම මේ අසකන්නාසි දිවකය මම කියලා ගැනීම අනිත්‍ය දුකයි කියලා දකින්න ඇති. බ්‍රහ්මජාල සුත්‍රය පැහැදිලි කරන පුතඥයගේ දෘෂ්ටි. ඒව අනිත්‍ය කියලා දකින්නවා කියලා පුතඥය අනිත්‍ය දුක වශයෙන් දකින්න පුතඥය. හිත නෑනේ. ඒක දකින්න බෑනේ. විඥාන හිත දකින්න බෑනේ. දැන් මෙතනදී හොඳට ප්‍රකට වෙනවා සිත විඥානය කියන එක. මොකද්ද කියන්නේ? සිත ප්‍රකට වෙන හොඳට. සිත විඥානේ නේ සිත. ඒක එකට හම් වෙන්නේ පුතඥයන්නේ. මේ ආර්ය ශ්‍රාවකයාගේ කෝණි. සිත කියන්නේ ඒකත් මේ සකස් වීම හැබැයි මේ මොකෙන්ද දකින්නේ? ප්‍රඥාවෙන්. ඒ දැන් බලන්නකො මේ ස්වභාවය. හිතින් දකින්නවද? නැහැ. අනාගතෙන් ආසාව කරන්නේ මේ කියලා පැහැදිලි කරනවා. චිත්තපටි සංවේදී. අසසිස්සාමිසික්කදී පසසිස්සාමිසික්කදී. දැන් මොකද වෙන්නේ? අභිප්‍රමෝදයන් චිත්තං. සිත ප්‍රමුදිත කරනවා. ඒ කියන්නේ සිතම හොඳට ඉල්පෙලා එනවා. සිත හොඳට සිත හම්බුණ සිත කියන්නේ මොකද්ද කියලා අර ප්‍රමුදිත කියන සිත හොඳට ඉල්පිලා එනවා. ප්‍රමුදිත භාවයත් එක්ක. සිතකේ. හැබැයි දැන් මේ නිකන්ද යථාර්ථය දකිමින්. ඒ කියන්නේ බොජ්ජංග වැඩෙන්නේ මෙතන. ආස්වාස කරන්නේ මේ අනාගතෙන්. මේ හික්මීන එකක් හික්මීම. ඊළඟට සමාධිහං චිත්තං ආන්න දැන් සමාධිය කියන්නේ. දැන් කලින් සමාධිය නැද්ද? හිත විසිරලා දව කරේ නෑනේ. අන්න මෙතන තමයි සැබෑවටම ඒ සමාධිය කියන කාරණාව. අරමුණක් මේ දැන් අර පුතඥය කියන කාරණාව නෙමෙයි. මේ ආර්ය ශ්‍රාවකෙක් කියන්නේ. අරමුණක් එක්කනේ හිත සමාහිත වෙන්නේ මුලින්. එක අරමුණක. ඒ කියන්නේ උපාදාන මෙතන ඒ සිතෙහි උපාදානයේ ඉක්මවීම. සිතෙහි උපාදානයේ කතාව නැතුව. ඒ කියන්නේ සිතෙහි උපාදානයේ කතාව නැතුව නෙමෙයි සිතෙහි උපාදානයේ සත්‍ය දැකීමෙන් සිතෙහි එකඟභාවය. හරියටම මේ සමාධිය කියන කාරණාව. අන්න ඒක හම්බ වෙනවා. අරමුණක් ඔස්සේ කියන කාරණාව ඉක්මවිලා උපාදානයෙන් සකස් වෙන ආකාරයේ දකිමි. දැන් අර බාහිර එකඟභාවය එකක් මේ සමාධිය හම්බ වීම එකක්. ඒ යථාර්ථ දැකීම. කලින් කතා කරේ බාහිර එකඟභාවයක් නේ. එකඟයි හිත. දැන් මෙතන එකඟ බව හම්බෙලා ඉස්මතු වෙලා. මොකද සත්‍ය දැකීම. මුලින් පැහැදිලි කර පජානාති බවත් එක්ක නියන්නේ. ඒ කියන්නේ ආස්වාස කරන්නේ මේ අනාගතේ. දැන් මේ හික්මනවා. සමාධහං චිත්තං අසසිසාමිත් සික්කති. සමාධහං චිත්තං පසසිසාමිත් සික්කති. විමෝචයං චිත්ත. සිතින් නිදහස් වෙනවා. දැන් මොකද වෙන්නේ? සිත යථාර්ථය දකිනකොට ඔන්න සිතින් ඉක්ම වෙනවා. ඒ කියන්නේ දැන් අස්මිමානිය දුරු වෙන්න සම්පූර්ණයෙන්ම යථාර්ථයම දකිනවා. යථාර්ථයම දකිනවා. දැන් මොකක්වත් අහුවෙලා නැහැ. අහුවෙන්නේ නැහැ. හැබැයි ඒ මොකක්ද අහුවෙන්නේ නැත්තේ? සිත. දැන් අපි දන්නවා සිතයි කයයි ජීවිතය කියලා. ඇස කන්නයි දිවකය මනස සිත කියන කාරණා. දැන් සිතින් ඉක්ම වෙලා ආස්වාස කරන්නේ හික්මේ. ඒකෙත් යථාර්ථය දකිමි. ඒක ඉක්මවීමෙන් සංසිඳීමෙන් අන්න චිත්තානපසනාව පෙන්වන්නේ. අනසිතෝච විහෙරති චකින්ච ලෝකේ උපාදීයති කියලා. මෙන්න මේ කාරණා විග්‍රහ කරනවා. මෙතන බොජ්ජංග වැඩෙනවා. හැබැයි සිතින් නිදහස් වුණොත් දැන් අපි නම් දන්න හැටියට අපි පුතඥ ලෝකේ දකින්න හැටියට සිතින් අයින් වෙනම රහත් වෙන්න ඉපේ. සිතින් අයින් වෙනම රහත් වෙන්න ඕනේ නැද්ද? ආයි උපාදානයක් නැහැ. කොහොමද මාර්ගයේ උපාදාන වෙන්නේ හැටි? ධම්මානුපස්සන විග්‍රහ කරන්නේ. ඒ ධම්මානුපස්සනාව තමයි අපි ඒ ධම්මානුපස්සන අපට තේරෙන කරුණු දාගත්තට. ඒකේ නිවර්ණ අනුපස්සනාව එහෙම ඉඳලම බලන්න කොච්චර ගැඹුරුද කියලා ධම්මානුපස්සනාව. මේ ධම්මානුපස්සනාව ඊළඟට පැහැදිලි කරන්නේ. දැන් මාර්ගයේ අන්න එකයි මාර්ගයේ උපාදානීම ගැන ආනන්ද සප්පසූත්‍රයෙන් පැහැදිලි වෙන්නේ. එච්චට උපාදාන වෙනවා. ඊතර ඉන්නව සත්‍යයක් නැතිවීම කතාව වෙදෙන්නේ නැහැ නේ. ඒ සිත උපාදානයෙන් ඉක්ම වුණා. සිතෙන් ඉක්ම වුණා. සංසිඳුණා.
ආස්වාස කරන්නේ මේ හික්මීම. නමුත් දැන් සත්‍ය දැකීම අහුවෙලා. දැන් මොකද වෙන්නේ? දැන් හොඳටම ප්‍රකට වෙන්නේ වෙන කිසි දෙයක් නෙමෙයි. අනිච්චානුපස්සී අසසිසාමි සික්කති. අනිත්‍ය දකින්න බව. මොකකද නෑ අදාළ. කුමක්ද නෑ අදාළ. ඔය හම්බෙන්නේ නැහැනේ. ඒව අදාළ නෑ. දැක්ම. එතකොට ඒ දැක්ම කියන එක අන්න පටිසමුපාදය කියන එකයි. පටිසමුපාද අන්තර්ගත විස්තරේ සහ ලෝකේ හම්බෙන එකයි දෙකක්. ඒකයි පටිසමුපාද කියන්නේ ඊතර වෙන මාර්ගය මිසක් පටිසමුපාද කියලා කියන්නේ ලෝකේ පවතින සත්‍ය සංසිද්ධිය නෙමෙයි. ලෝකේ සකස් වෙන හැටි දැකීම. ප්‍රසේකයා නුවණින්. අන්නේ දැකීම කියන කාරණාවයි හම්බෙම කාරණාවයි දෙකක්. ඒ දැකීම දැකීමින් වාසය කරනවා. දැකීම. ඒ කියන්නේ ඒක මොකද්ද කියන එක බොජ්ජංග භාවිතයක් තියෙනවනේ ධම්මානුපස්සනාවේ. බොජ්ජංග භාවිතය සහ බොජ්ජංග ඉක්මවීමකුත් තියෙනවනේ. ඒ සත්‍ය දකිනවා. එතකොට අර ඉන්නා පුජ්‍යල කතාවක් ඔක්කොම නිතර බහලා යනවා. ඉන්නේ කික් නැතිනවද නැත්නම් මොකද්ද ඉබේ හට ගන්නවද පෙරනොද ඉබේ හට ඔක්කොම ඉවරයි. දෘෂ්ටි සුන්නා දුවලා යනවා. මේ අති ගම්බීර ධර්මයක්. ඊටාම ගැඹුරු ධර්මයක්. අනිච්චානුපස්සී අසසිස්සාමි සික්කති. දැන් සික්කති වෙන්නේ මොකකද අදාළ නැහැ. අනිත්‍ය. ඒ විඥානි ප්‍රඥාවෙන් දැනගන්න ඕනේ. ප්‍රඥා විඥානෙන් දැනගන්න. විඥානි ප්‍රඥාවෙන් අවබෝධ කරන ප්‍රඥා විඥානෙන් දැනගන්නවා. ප්‍රඥාවේ ක්‍රියාව හම්බ වෙනවා. යථාර්ථය දැකීමේ ක්‍රියාව හම්බ වෙනවා. යථාර්ථය දකිනවා. එතන පංචපාස්කම් සකස් වීම කියනොත් හිත දාගත්තොත් කොච්චර වැරදිද නේ? පටිසම්පද සකස් වීම හිත දාගත්තොත් මේ ලෝකී ගෝචරක් කියලා දාගත්තොත් ගෝචරත්වයට දාග කොච්චර වැරදිද? ඒ ක්‍රියාව එක්ක ක්‍රියාව සහ දැන් මම ඔබට මතක දෙන්න මේ ළඟදී ධාතු සංයුක්ති උදාහරණයක් පැහැදිලි කරා කෝපයක් නිෂ්පාදනයේට හැටි මැටි දානවා මැෂින් එකකින් ඒ විදිහට එකකින් අල්ලලා දෙනවා එකකින් ඒක කෝපයට හැඩය හදනවා එකකින් පුච්චනවා එකකින් ප්ලේන් කරලා එළියට කෝප්ප වෙනවා. කෝප්පයත් නෙමෙයි නිෂ්පාදනය වීම කියන ක්‍රියාව. යකඩ කොටත් නෙමෙයි. මැටිත් නෙමෙයි. යකඩ කොටේ ක්‍රියාකාරීත්වය. ක්‍රියාකාරීත්වයේ මොකේකද කියන එක නෙමෙයි අදාළ වෙන්නේ. ක්‍රියාකාරීත්වය. මෙන්න මේ ක්‍රියාකාරීත්වයක් මෙන්න මේ ක්‍රියාකාරීත්වය කියන එක පෙන්වන්න බෑ. පෙන්වන්න යමක් අල්ල ගන්න වෙනවා. බුදුරණවහන්සේ රූපණේ විදීම හඳුනගැනීම සකස් වීම පටිසමුප්පාද සියලු සංසිද්ධි පෙන්වන්නේ ක්‍රමයක්, ක්‍රියාවක්. මෙන්න මේක මොකද්ද කියන එක ප්‍රඥාවටයි හම්බෙන්නේ. හැබැයි ඒක තමක් එක්ක ගෝචරලා හම්බෙන්නේ. ඒ ගෝචරත් ඉක්මුණාම මෙන්න මේක විතරක් හම්බ වෙන්නේ. අන්නේ එතනදී අරව අදාළ නැහැ. අන්න අනිත්‍ය දකිමින් වාසය කරනවා. ආස්වාස කරන්නේ මේ අනාගතේ හික්මෙනවා. අනිච්චානුපස්සේ අසසිසාමි සික්කති අනිච්චානුපස්සේ පසසිසාමි සික්කති විරාගානුපස්සේ. දැන් මොකද වෙන්නේ? අන්න නොවැළීම. දැන් අර කතා කරන්න දෙයක් නැහැ ඊට පස්සේ. මොකද්ද කියන අදාළත්වකුත් නැහැ. නොවැළීම. විරාගානුපස්සේ. භව තණ්හා විශේෂයෙන් කතා කරන සතරාභිනන්දිනී. ඉදෙන්නේ සතරාභිනන්දිනී. ඉදෙන්නේ විරාගානුපස්සේ. අසහිස්සාමි සික්ක අනාගතේ. අසහිස්සාමි සික්ක තියෙන ඕන්න. විරාගානුපස්සේ. නිරෝධානුපස්සේ. ඉක්ම වෙනවා. නිරෝධානුපස්සේ. අසහිස්සාමි සික්කති. පසහිස්සාමි සික්කති. නිරෝධය දකිමි. දැන් එතකොට මොකකද අදාළ නැහැ. නිරෝධය දකිමි. පටිනිස්සග්ගානුපස්සී. අසහිස්සාමි සික්ක සම්පූර්ණයෙන් දුරින් මුදුරු. ඒ කියන්නේ පටිනිස්සග්ගානුපස්සී කියන්නේ සම්පූර්ණ මේ එකතු වෙලා බැඳිලා එකතු වෙලා තියෙන මේ සියල්ලක්ම ඒ සම්බන්ධකම් අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ. මොකද වෙන්නේ? ප්‍රත්‍ය සම්බන්ධකම් ඉවරයි. අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නා සම්බන්ධ අන්න සම්පූර්ණයෙන් ඉවරයි. අන්න ඒ ක්‍රමයෙන් ආස්වාස කරන්නේ ප්‍රස්වාස කරන්නේ අනාගත කාලෙන් හික්මෙනවා. එවං භාවිතාකෝ රාහුල මෙහිම රාහුල ආනාපානසති භාවිතා කරනකොට මහත්ඵලයි මහානිසංසයි. රාහුල
එවම් භාවිතායකෝ රාහුල ආනාපානහතිය එවම් බහුලිකතාය යේපිතේ චරිමක ආස්වාස ප්‍රස්වාස තේ විදිත්වාව නිරුද්ධාන්තිනෝ අවිදිත්වා යම් කිසි කෙනෙක් මේ විදිහට ආස්වාස ප්‍රස්වාස කරනවා නම් රාහුල ඔහු මේ ආස්වාස ප්‍රස්වාස කියන කාරණාව ඒ කියන්නේ නිරුද්ධ වීම ප්‍රකටවමයි ඔහුට නිරුද්ධ වීම හම්බෙන්නේ කියන්නේ මේ මරණයට පත් නැත්නම් ඒ මරණයේදීත් ඒවා හොඳටම ප්‍රකට වෙලාම සිද්ධ වෙන්නේ කියනවා රාහුල සානස් මේක හතුටින් අනුමෝදන් වෙනවා. ඉතින් එතනින් තමයි රාහුල වාසුත්‍රි ඉවර වෙන්නේ. අපි මේකේ සවිස්තරව තව විග්‍රහ ඉගෙන ගන්න පුළුවන්. ආනාපාන සති සූත්‍ර කතා කරනකොට මම හිතනවා ගොඩාක් ලස්සන කරුණු කතා කළා. ගොඩක් ගැඹුරුයි මේ විස්තරය අපි හොඳට දැනගන්න ඕනේ. නැවත අහන්න අහලා ප්‍රශ්න කරන්න පුළුවන්. දැන් ඉතින් අවස්ථාවක් තියෙනවා ප්‍රශ්න අහන්න. අපි ටික වෙලාවක් ප්‍රශ්න සාකච්ඡා කරමු. හොඳයි එහෙනම් දැන් ප්‍රශ්න අහන්න අවස්ථාව. ත්වන් සරණයි. ත්වන් සරණයි දෙපළ මේ ආනාපාන සති විග්‍රහය තනිකර කෘත්‍ය ඥානෙට අදාළ ටිකක් කියලා මට දෙන්නේ. එතකොට දැන් කොටින්ම කිව්වොත් ඒක රැන්ඩම් බෑ කියන එක තමයි මට හිතෙන්නේ. එතකොට ගණ්ඩෙන් මේ සූත්‍රෙම අර පටවි දාත් ආදී දේවල් මේ කියපු විග්‍රහය ඔයනේ කර අරක ප්‍රඥාවෙන් කියන්නේ. එතකොට අර ටික විතරයි ඔය يعني කරන්න වෙන්නේ කියන්නේ හොයන්න වෙන්නේ පැත්ත විතරයි කියලා මට ඉන්න පොඩ්ඩකින් පැහැදිලි. ත්වන් සරණයි. අපි ඒක නිවැරදි කරගන්න ඕනේ මෙහිම. බුදුරන් වහන්සේ පෙන්වපු මේ නිවන් මඟ වඩන ආකාරයට ආනාපාන සතියේ වඩන එක ඒ තියල්ලක්ම එකයි කිරීම තියෙන්නේ. ආනාපාන සතිය නෙමෙයි බුදුරන් වහන්සේ පෙන්නපු නිවන් මඟ හැටියට ආනාපාන සතිය වඩනකොට. එතකොට බුදුරන් වහන්සේ පෙන්නපු නිවීම දක්වා යන ආනාපාන සතිය මාර්ගය වඩනකොට ඒකනේ සිහියත් නුනත් නැතුව කරන්නේ නැහැ කියන්නේ. එතනම කියවෙලා ඉවරයිනේ. කියන්නේ සිහියයි නුනයි එකමයි යන්න තියෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම මේ පැහැදිලි කිරීම තුළ සම්පූර්ණ නුවණ ඉස්මතු වෙලා තියෙනවා. කෙනෙකුට ආනාපාන කරන්න පුළුවන්. ආනාපාන කරන්න පුළුවන්. හැබැයි නිවන් දකින්න බෑ. බුදුරණවහන්සේ කියපු ක්‍රම වඩන්න අර කරුණ ටික අවශ්‍යයි. ආනාපානති වඩන්න පුළුවන් කෙනෙකුට. ඉතින් ඒ නිසා මේක අර මූලිකයේ කරුණු ටික සියල්ලක්ම ඒ විදිහට එක යන තැනදී භාග්‍යවතුන් වහන්සේ පෙන්නපු ඒ විදිහට ගන්න පුළුවන්. ඉතින් අපි දැනගන්න ඕනේ රාහුල ස්වාමීන් වහන්සේ අපි එක හසඳලා බලන්න ඕනේ. අපිද රාහුල ස්වාමීන් වහන්සේද අපේ තියෙන මහාන් තත්ත්වකම අපේ තියෙන මාන්නේ එක ටිකක් බලන්න වෙනවා රාහුල ස්වාමීන් වහන්සේද අපිද ශ්‍රේෂ්ඨ කියලා. ඉතින් ඒ නිසා මෙතන පැහැදිලි වෙන්නෙම ඒ යථාර්ථයත් එක්ක යන වැඩපිළිවෙලක්මයි. ඒක නෙමෙයි අපි හැම වෙලෙම දැනගන්න ඕනේ කාරණාවක් තියෙනවා. අපි සරණ ගිය බුදුරණවහන්සේ නම් අපි කරන්නේ බුදුරණවහන්සේ කියපු දේ නම් අපි කරන්න කලින් බුදුරණවහන්සේ කියපු දේ දැනගත යුතුයිද නැද්ද කියන එක අපි එක එකට යන්න ඕනේ. අපි කෑල්ලක් අඩු මොනවා හරි දෙයක් දැනගෙන ආව බුදුරජාණන් වහන්සේ ඕන නැති දේවල් කියලා අපට ඔච්චර ඕනේ නැහැ. ආයි මොකටද? ඔන්න ඔය කෝණේනේ ගොඩක් අය තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කිව්ව දේ ඉගෙන ගන්න නැහැ කියලා තියෙන විදිහට. ඒක ඉගෙන ගන්නකොට ඒකත් එක්ක යමු වෙනකොට යථාර්ථයේ මූලිකව හම්බෙලා අන්න භාග්‍යවතුන් වහන්සේ වෙන්න පුදියට ආනාපානසති වැඩිවීමට යමු වෙන්නේ ඒකත් එක්ක. ත්වන් සරණයි. ත්වන් සරණයි ලැබඩි කරන්නේ කර මුදිතා භවනා කියපේක පොඩ්ඩක් පැහැදිලි කරන්න මොකද දැන් සමහරවිට අපිට කියපු විදිහටම කරන්න බැරි වෙනවා නෝනේ. සමහරවිට අපිට මෙහෙම කරන් මොනවා හරි නිකන් අපි කරන ප්‍රතිපදාව හරි කරන් යද්දි ඒ පාවෙනානේ කරන්නේ. දැන් ඒක ඉතිරිට හැදිරෙන ගැටිය කියන්නේ පාවෙනාන් ටික වෙලා මේ අන්න ඒ වගේ අවස්ථාවල් දුරු කරගෙන ඉන්නේ අතිය ගන්න ඉතිරිතාවන කියන්නේ මොනවා කියද? පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්න පුළුවන් සමහරවිට. ත්වන් සරණයි මුලින්ම ඇත්තට අපිට ලෝකයේ ඒ කියන්නේ ලෝකයේ පුජ්‍යලයන්ගේ අපි තුමු කාමයේ නැත්නම් අපි බාහිර ලැබෙන දේවල් මෙන්න මේ දැකලා හතුටු වීම මුලින්ම අපි හුරු කරගන්න පුළුවන්. අන් අයගේ දියුණුව දැකලා බාහිර එයාලගේ ඉගෙන ගැනීම ස්වභාවය භෞතික වස්තු ලැබීම එයාලා හතුටින් ඉඳීම එයාලා මානසික ආතතියකින් තොරව ඉඳීම අන් අය ගැන හිතලා හතුටු වෙන එක මුලින්ම තේරුම් ගන්න පුළුවන්. දැන් අපිට උදාහරණයකට ගත්තොත් වෙන ආගමක් කෙනේ
එයා හොඳ ධාර්මිකව දිනුනලා තියෙනවා නම් අපි එයාගේ මිත්‍යා දිට්ඨිකයි මෙයා මෙහෙම දාන්න නැතුව ඒක අපි යථාර්ථවාදී වෙන එක. නමුත් අපට එයාගේ මේ දියුණුව කොච්චර සුන්දරයිද දියුණුව කියලා ඒ දියුණුව ගැන හිතන්න පුළුවන්. එතකොට අපට අර බලන්න කොච්චර මේ ගැටෙන ගති සියල්ලක් හික්ම වෙනවනේ. ඊළඟට මේ යම් කිසි කෙනෙක්ගේ සමාධිය වඩන හැටි, ධර්ම මාර්ගයේ දියුණු හැටි, එයාගේ හැකියාව, එයාගේ ස්වභාවය. ඒක හිතලා මේ කියලා සතුටු වෙන්න පුළුවන්. ඒ සතුටු වීමේදී ඒ කියන්නේ එයාගේ ධර්මයේ පිළිබඳව එයාගේ තියෙන නුවණ වෙන කෙනෙක්ගේ එයාගේ තියෙන හැකියාව එයා භාවනා කරන හැටි මෙන්න මේවා ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්. ඒ සතුටු වීමේදී යන්න එතනත් හම්බ වෙනවා හිතේ ප්‍රමුදිත භාවය. අවංකවම වෙන්නට ඕනේ. එතකොට දැන් අතනදී අපි අර සාමාන්‍යයෙන් මූලිකව අපේ සතුටක් ඇති වෙනවා. නමුත් මෙතනදී ඒ සතුට තුලින්ම ඉස්මතු වෙලා එනවා Tamanට ඒ දෙයට යමු වෙන්න. තව කෙනෙකුගේ ඒ හැකියාව ඒක අපි සිහි කිරීමෙන්. ඒකනේ සංඝානුස්සතියකුත් වැදගත් වෙන්නේ. ඒක සංඝානුස්සතිය සංඝගුණ අනුස්මරණේ. ඉතින් ඒක තුලින් අපට මේ යම් කිසි කෙනෙකුගේ සංඝම අදාළ නැහැ. යම් කිසි කෙනෙකුගේ ඒ වඩන හැකියාවල් නැත්නම් ඒ ස්වභාවවල ඒව ගැන හිතලා හතට වෙන දේ තුලින් අපි තුළ ප්‍රමුදිත භාවය සතුටක් ඇති වෙලා අන්න ඒ පැත්තට අපි යමු වෙනවා. ඉතින් මෙන්න මේක අපි භාවිතා කරන්න ඕනේ. ඒ කියන්නේ ඒක අපි නිකන් ඔහේ හිතුවා කොච්චර හොඳයි පොදුම විදියට නැකියා. එහෙම නිකන් නෙමෙයි. ඒක විස්තර වශයෙන් හොයලා විස්තර වශයෙන් කියන්නේ ඒක ගැනම දැන් මෛත්‍රී චිත්තේ පතුනකොට පරිත්‍යාව විහෙරති කරනවානේ. මෙන්න මේ විදිහටම පරිත්‍යාව විහෙරති. ඒ කියන්නේ ඒ මුදිතාවටම යොමු වෙලා වාසය කරනවා. ඒතර අනිත් සියලු දෙනාගේ අපිටම හොඳ දකින්නම යොමු වෙනවා. නරක දකින්නට ගැටෙනවා හොඳව දකින්න යොමු වෙනවා. එතකොට ඒකෙදී යහපත දැකලම සතුටක් ඇති වෙනවා. ගොඩාක්කට ගත්තර ධර්ම මාර්ගයේ පැත්ත සම්බන්ධයෙන්ම ඒ කෙනාගේ හැකියාව ගැන හිතන එක. ඉතින් ඒක තමයි මුදිතාව කියන්නේ. ත්‍රිවත් සරණ. සාමාන්‍යතර උපේක්ෂාව කියදී අර පටිඝය කියද්දි මට පොඩ්ඩක් මේ දැන් කියන්නේ පටිඝය කියන්නේ ගැටීම වගේ කියද්දි එතන යම් දෙයක් හා එකතු වීම වගේ කියලා කියවනේ දැන් එතකොට ඒ ස්වභාවය අර දුරු වීම කියන එක උපේක්ෂාවකදී කියන්නේ දැන් ඉතර විදර්ශනාවක් කියන්නේ අර බුදුන් ඒක නෝට් එකක් මට පොඩ්ඩක් ඉස්සෙල්ලා කරන්න දැන් යම් දෙයක් ගැටීම නොම වැරදි බවක් කියන්නේ වැරදි බවක් නෙමෙයි යම් දෙයක් කියලා දැනුවා නම් ඉතින් උපේක්ෂාවක් තමයි කියන්නේ. ඒතර යම් දෙයක්කට පැන නොපෙවෙන්න විදිහකට දර්ශනයක් තිබුණොත් මේ කියන මේ අවස්ථාවෙන් පෙන්නනවා මේ පෙන්නන්න එහෙම පෙන්නන එකත් ඉක්මනවා කියලා කොන්සර්ට් නෝට් එකේ තිබ්බ අරන ඒ වගේ පොඩ්ඩ එහෙම පොඩ්ඩක් අපිට ඒ දෙකේ වෙනස පොඩ්ඩක් හිතාගන්න ඒකට ගන්න පුළුවන් සම්ම පොඩ්ඩක් හරියට වෙනස. ඊළඟට ඔව් ඇත්තට මම ඒක තමයි ඉස්සෙල්ලා පැහැදිලි කරේ. කියන්නේ සාමාන්‍ය උපේක්ෂාව කියනකොට මේ හම්බ වෙච්ච කාරණාව එක ගත්තාම හම්බෙච්ච කාරණා එක ගත්තාම මේ හම්බෙච්ච කාරණාවේ ඒක හා ඇලෙන්නේ නැහැ. ඒක හා ගැටෙන්නේ නැහැ. ඒක තමන්ගේ දෙයක් බවට පත් කරගන්නේ නැහැ. ඒ කියන්නේ හම්බ වෙන කාරණා තමන්ගේ දෙයක් බවට පත් කරගන්නේ නැහැ. අතන පෙන්වන්නේ විදර්ශනාවේදී උපේක්ෂාව පෙන්වන්නේ වෙනම. ඒ කියන්නේ ඒ හම්බ නොවීමමයි. හම්බ නොවෙන ස්වභාවය. හම්බ වීමෙහි එකතු නොවීම නෙමෙයි හම්බ නොවීමෙන් එකතු නොවීම. අන්න ඒ කරුණු දෙක. එතකොට දැන් ගැටීම දුරු වෙනවා කියලා එතන පැහැදිලි කරන්නේ හම්බ වීමෙන් එකතු නොවීම. හම්බ නොවීමෙන් එකතු නොවීමත් හම්බ වීමෙන් එකතු නොවීමත් කියන දෙක. දැන් හම්බ වීමෙන් එකතු නොවීම අපි අද විදර්ශනාව කියලා ගන්නවා. නොකයි වැඩේ තියෙන්නේ. අපි ඒකට අර ඉතින් දෘෂ්ටියේ තියෙනවා බ්‍රහ්මජාල සූත්‍ර අනිත්‍ය දුක්ඛ වශයෙන් දකින්නවා කියලා අසකරණාසේ දිවකයි මෙව්වා. මනස කියන එක හම්බෙන්නේ නැහැ දෘෂ්ටියක් හැටියටම තියෙනවනේ. ඉතින් ඔන්න විදිහට හම්බ වීමේ එකතු නොවීමට යමු වෙනවා. හැබැයි ඒක විදර්ශනාවක් නෙමෙයි. ත්‍රිවන් සරණයි. ත්‍රිවන් සරණයි. අර සූත්‍රයේ කියනකොට මට තරගිරේ අර මෛත්‍රියෙන් අර අපේ තියෙනවා කියලා උපේක්ෂාවෙන් මේ පටිඝය කියලා අපි සාමාන්‍ය බෞද්ධය ගන්නකොට පටිඝය කියන එක නැත්තම් ව්‍යාපාරයේ කියන එක තමයි කියලා මෙතන ඒ පටිඝය කියන අර්ථයෙන් ආයතනයේ ගොඩක් ස්වභාවයක් නේද කියන හිතනයි.
දෙවසාරිය පොඩක් පැහැදිලි. දරවසන්න. ඔව් ඒක ඇත්ත. ඒක තමයි ගොඩාම දැන් අපි ගත්තොත් නාමකාය පටික සම්පස්සේ කියලා එකක් පැහැදිලි වෙනවා. මේ නාමකාය පටික සම්පස්සේ ඊළඟට මේ පටිගය කියන කරුණත් ගොඩක් තැන් පැහැදිලි. එතකොට ඒ ඇත්තටම මේ දැන් ඒක වෙනම එකක්. ඒක තවත් ගැඹුරුයි. නාමකාය පටික සම්පස්සේ කියන කාරණාව. මොකද ඒක සම්පූර්ණයෙන්ම මේ නිවුණනේ. ඒක එතන දකින්නකොට ඒ යථාර්ථ දැකීමත් එක්ක ඉක්මවීම නිවුණනේ. දැකීමේදී හම්බ වෙනවා. නමුත් දැකීමත් එක්ක ඉක්ම වෙනකොට නිවෙනවා. එතකොට දැන් මෙතනදී මේක දකිනකොට මෙතනත් ඒ වචනමනේ පහදලි වෙන්නේ වෙන දෙයක් නෙමෙයිනේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ලෝකේ වචනනේ. ඒතර මෙතන පෙන්වන්නේ අර ලෝකයේ මට්ටමින් තරහ කියන කාරණාවෙත් එකතු නොවන ගතිය ගොඩාක් ඉස්මතු වෙන එක. එකතු නොවන ගතිය ඒ කියන්නේ ඇත්තටම මේ දැන් අපි හිතමු ව්‍යාපාදයයි කාමච්ඡන්දය මේ දෙකම දෙපැත්තක් එක්කනේ තියෙන්නේ. එකක් නැත්තම් අනිකත් නැහැ. ওই දෙකම නැති වෙනවා. මේ උපේක්ෂාව භාවිතා වෙද්දී. ඒ දෙකම එන්නේ නැහැ. දෙකම යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ දෙකම බැඳිලා තියෙන්නේ. එතකොට දෙකම බැඳිලා තියෙනකොට අර මේ යෙදීම එකතු නොවීදීම ඒක දැන් අපි දන්නවනේ ඇදිලා යාම ඉක්මවීම ওই දෙකත් එක්කනේ තියෙන්නේ. ඒතර ඒකට ඇදිලා යන්නෙත් නෑ ඉක්මවන්නෙත් නෑ. ඒ කියන්නේ ඇදිලා යන්නෙත් නෑ අයින් කරන ඒ දෙකම නෑ. ඒතර බලන්න මේ විදර්ශනාව කියන කාරණාවත් එක්ක ලෝකේ හරියට නොදැන ගත්තොත් මේක විදර්ශනාවක් කියලා යන්න කොච්චර කරුණු තියෙනවද? නිවැරදිව විදර්ශනාව කියන එක නොදැක්කොත් ඇයි එකතු වෙන්නෙත් නෑ ඉක්මව යන්නෙත් නෑ. ඒකට ඉක්ම යනවා කියන්නේ එකතු වෙනවා කියන්නේ එකට ඇලිලා ඉන්නවා ඉක්ම යනවා කියන්නේ එකත් එක්ක ගැටලා යනවා. ඒ දෙකම වෙන්නේ නැහැ. අන්න ඒකත් එක්ක සිටීම එහෙනම් කොච්චර කෙනෙකුට මේ උපේක්ෂාවක් මේ උපේක්ෂාව විදර්ශනා උපේක්ෂාව කියලා රැවටෙන්න කොච්චර අවස්ථාවක්. ඉතින් මමනේ ඉන්නේ. අපි දකින්නේ නැහැනේ ඔක ප්‍රධාන දෙයකනේ බුදුරණවහන්සේ කොහෙන් ගත්තත් පෙන්වන්නේ. මහණෙනි සක්කාය දිට්ඨිය දුරු කිරීම එක. මහණෙනි සක්කාය දිට්ඨිය දුරු කිරීම එක. කොහෙන් ගත්තත් පෙන්වන්නේ ඒකනේ. අන්න ඒක අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. හොඳයි තේරුම් ගන්න. සරණයි එතන සූත්‍රයක තියෙනවා නම් ඒකේ විස්තරය තියෙනවා ආකාශ ධාතුව ගැන විග්‍රහ කරනවා නම් නැති වෙන විදිහක් නැහැ මට ඒක දැන් මතක නැහැ ආකාශ ධාතුව විග්‍රහ කරන්න නැත්නම් ඉතින් කොහොමත් නැහැනේ මහා අත්තිපදෝපම ධාතු විභංග සූත්‍රයේ මං හිතන්නේ තියෙනවා වගේ මට මතක මහා අත්තිපදෝපම සූත්‍රය නැතුව ඇති සමහරවල් නැත්නම් ඉතින් විග්‍රහය නැහැ නැත්නම් විග්‍රහ කරන්නේ නැහැ නමුත් මෙතන තියෙනවා ඒක විග්‍රහ කරනවා ඉතින් ඒ නිසා මේ ධාතු බංගසුට තියෙනවා. මොකද ආකාශය ඊළඟ විඤ්ඤාණ ධාතු හයක් විග්‍රහ කරනවානේ. අතන හතරනේ විග්‍රහ කරන්නේ. ඉතින් විග්‍රහ කරන තැනදී ඒ ටික විග්‍රහ කරනවා. විග්‍රහය නැත්නම් ඉතින් ඒක කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසා මෙතන මේ විග්‍රහයත් එක්ක තමයි ඒක පැහැදිලි කරන්නේ. ත්‍රිවන් සරණයි. වෙනවා කියලා කියන්නේ උපන්නව මනාප උදාමනා පුරුෂපත්තු ආත්පත්තු ඉන්න කාරණාව හැම එකටම නමුත් ඉතින් විදක් එක කියන්නේ කොහොමද කියන්නේ කොටස් ගන්න ඒක යමක් හම්බුලිවත් එක්ක දේශන විදක් එකට කියන කොටස් හැදිච්ච වෙනසක් ඒක විදර්ශනාත්මක එකක් නැත්නම් අර යමක් හම්බුනේ මත් සමත වර්ධනයක් තෙරුවන් සරණයි. ඇත්තටම මේක හම්බවීමක් එක නෑ. ඒකේ පැහැදිලි කරන අනිත් ඒවත් අසූචි දානවා, වේව දානවා, කෙල දානවා. එතකොට ඇත්තට මෙතන යමක් එක්කනේ කතා කරන්නේ. ඒ කියන්නේ දැන් ඔකම තියෙනවනේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ සීනස් සූත්‍රය. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පොළොව වගේ කියනවා. පොළොවට අසූචි දානවා. එතකොට එතන පැහැදිලි කරන්නේ ඇත්තම ගත්තොත් විදර්ශනාවේම සිද්ධියක් තමයි. හැබැයි මේ
පෙන්නන කාරණාව දැන් අපි උදාහරණයකින් යමක් පෙන්නන්නේ. ඇත්තට මේක උදාහරණයක් නෙමෙයි. අන්නේ වගේ පෙන්වීමක් ඒ කාරණාව. දැන් පොළවට අසුචි බව නැහැනේ. පොළවට අසුචි බව නැති මෙන්න මේ ස්වභාවය ඉස්මතු කරලා පෙන්නනවා ඒ මනාපමනාපේ. ඒ කියන්නේ පොළව සම කරලා කියන්නේ. පොළව සම කරන්න කියන්නේ පොළවේ ස්වභාවයට යන්නට ඕන නැත්තේ. ආපෝල ස්වභාවයට යන්නට ඕන නැත්තේ. සම කරනවා කියන්නේ ඒකේ ස්වභාවයට. ඒකේ ස්වභාවයට ගියාම පොළව තදගතිය කියන එක නෙමෙයි. දැන් මෙතන අර මේ පටවියාපෝජෝ ආයි විග්‍රහ කරලා පෙන්නුවාම මේකේ තවත් ඒක තහවුරු කරන්න ලස්සන විග්‍රහයක් පෙන්වන්නේ. පටවිය කියන්නේ මොකද්ද කියන විග්‍රහය නෙමෙයි පෙන්වන්නේ. අර පටවිය විග්‍රහ කරපු නිසා පටවියෙන් හම්බ වෙන කාරණාව මේක පැහැදිලි කරලා ඒකේ ස්වභාවය ඒකට හම්බ වෙන විදියයි පැහැදිලි කරන්නේ. ඒ උපමාවත් එක්කන්න ඒ සමකල වැඩිම කතා කරනවා. ඉතින් එතන පැහැදිලි වෙන්නෙම ලෝකේ කතාවක් පැහැදිලි කරන්නේ මේ අසුචි දානවා, මුත්‍ර දානවා, කෙල දානවා. මේ හැමදේම දාලා පොළවේ ගතිය පෙන්නනවා. ඒ පොළවේ ගතිය දැන් බලන්න පොළවේ ගතියට යමු වෙනවා කියන එක කොහොම ස්වභාවයක්ද? පොළව හා සම වෙනවා කියන එක. පොළව සම වෙනකොට පොළවට පොළවක් නැහැනේ. පොළවට පොළවක් නැහැ, පොළවට අසුචිත් නැහැ. පොළවට ඇලීම ගැටීමක් නැහැ. ඒ පොළවේ ස්වභාවයමයි ඉස්මතු කරලා පෙන්නන. ඒ පොළවේ ස්වභාවය හා සම වෙන්න කියනවා. ඒ සමවීමට අන්න තන් නේතම්ම නේසමස්මි කියන විග්‍රහයක් දෙනවා. ඒ සමවීම කියන එකට. ඒක අසමාන්‍ය මේ සුන්දර බවක්. ඒක මට හම්බෙන පොළවට අසුචි දාන එක නෙමෙයි. මට හම්බෙන පොළවට අසුචි දාන හැටි බලන්න නෙමෙයි පොළවට අසුචි දැමීම කියන සම්බන්ධය. මට හම්බෙන පොළවට නෙමෙයි. ඉතින් ඒ නිසා එතන විදර්ශනාවක් තමයි. හැබැයි විදර්ශනාවට උපමාවක් දෙන්නේ. විග්‍රහයක් දෙන්නේ. ඒක ගොඩක් ගැඹුරුයි මේ විග්‍රහය. තෙරුවන් සරණයි. සූත්‍ර ටිකේ ධාතු සම්බන්ධ ඒ ස්වභාවය කියන එක පිළිබඳව ඒතර පිළිතුරු සූත්‍ර ටිකක් ගොඩක් රසණයට ගොඩක් උපකාරී කියලා තමයි ස්වභාවය නිසා කරේ ස්වභාවයෙන් ලැබිච්ච දේ අපිට මෙතන යන්නේ මේ අන්නේ ස්වභාවය තේරුම් ගන්න ඒ මෙතනත් පිළිගන්න කියන්නේ ඒ ධාතු සම්බන්ධයෙන් විස්තර කරලා දෙනවා පොඩ්ඩක් ඒක විස්තර කරනවා එතනින් එතකොට උපාදීන ස්වභාවයෙන් එතකොට මේ අදිත්‍ය සම්පන්න හැදෙන පැත්තට එතනින් නේද ඒකට මූලික අතුලෙම තියෙන කියලා තේරුම් ගන්න. ඔව් තේරුම් ගන්න එතන ඒක පැහැදිලි කරන්න එක තමයි. ඒ කියන්නේ මුලින් මේ පැහැදිලි කරලා තියෙන ටික ඒක ඇත්තට ධාතු සංයුත්තේ ලස්සනට විග්‍රහ වුණා. දැන් අතන පැහැදිලි කරන්නේ ඇත්තටම මේ ඒක අසාමාන්‍ය විග්‍රහයක්. ඒ කියන්නේ එතන උපමාව ලස්සන සුන්දර පැත්තකින් එතන පැහැදිලි කරලා පෙන්නන්නේ දෙවෙනියට විග්‍රහ කරපු ටිකේ. ඒ කියන්නේ මේ අනාත්ම භාවය ඇත්තටම එතන මුලින්ම හොඳටම ප්‍රකට කරලා පෙන්නන අනාත්ම භාවය. අනාත්ම භාවයටමනේ මුලින් විග්‍රහය ඉස්මතු කරලා පෙන්වන්නේ. පටවිය පෙන්වන්න නෙමෙයි අනාත්ම භාවය පෙන්වන්න පටවියෙන් කතා කරේ. පටවියෙන් පටවි බව හැදෙන ආකාරයෙන් පටවි බව හම්බෙන ආකාරයෙන් අනාත්ම බව ඉස්මතු කරා. ඒ අනාත්ම බව තමයි තහවුරු කිරීමක් තමයි ඊළඟට ඒකෙදි පැහැදිලි වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ධාතු සංයුත්තේ ගොඩක් ගැඹුරු. ධාතු සංයුත්තේ තියෙන විස්තරය ඇහුවනම් ඒකේ තව ගොඩාක් පැහැදිලි කිරීමක් තියෙනවා මේක මේ තේරුම් ගැනීම සඳහා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් අපි මෙහෙම හිතුවද අපි මේ කියන පටවිලා සමකොට කියලා තමයි දැන් අර දටියේ ඉස්සලා කියලා දීලා කියනවා. දැන් අපි හිතුවද දැන් පටවිලා සමකොට අපිට එන්න හිතන්න බැරි මොකද කියලා පොඩ්ඩක් ගෙවුවා. දැන් ඒ කියන්නේ ඒ සූත්‍ර කියන්නේ මේ පටවිලා සමකොට මේ බවුන් වඩන්නේ මේ තියෙන්නේ. දැන් අපි බලුවොත් එහෙම වෙන්න බැරියයි කියලා අපි එතකොට හම්බෙන්නේ මම නිකන් හිතන්නේ පටවිය වෙනයි තමන් වෙන්න එකට බලපුවම අර සෝවත්තා සෝලෝකෝ කියන වගේ දෘෂ්ටියක් තියෙනවා. එතකොට අපි ඒ දෘෂ්ටිය කියන එක අරගෙන එක සපස් වීම කියලා කරන දෙවෝ එතකොට මේ දෘෂ්ටිය ඉක්මනට තන නැත්නම් මේ කිව්ව විදිහට උපාදානයෙන් කියලා ගන්නවා. එතකොට ඒ තේරුම් ගන්න දැන දැක්ක දැකිල්ලෙන් ජීවත් වෙන්න කියන එක නේද සමහර මේ බවුන් වර්ඩ්මන්ට්ලා කියන්නේ පොඩ්ඩක්
අපිට හිතන්න බැයිද පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඊතරම් සන්නයි. මම ඒක තමයි අර කලින් පැහැදිලි කරේ අර මුලින් ඒ විස්තර කරපු කාරණාවෙහි තව විස්තරයක් ඉස්මතු කරලා පෙන්නනවා. ඒ කියන්නේ සම්බන්ධයිනේ ඒකත් එක්ක පළවෙනි පැහැදිලි කිරීමත් එක්ක පළවෙනි පැහැදිලි කිරීමේ පටවි කියන කාරණා ඉස්මතු කරලා පටවිය නෙමෙයි කතා කරේ අනාත්ම භාවය. ඒක මොකද්ද කියන කාරණාවම ප්‍රකට කරලා පෙන්නනවා තමයි. ඒකමයි ඉස්මතු කරලා පෙන්වන්නේ. වෙන එකක් නෙමෙයි. නැත්තම් අපට දැන් ඒ උදාහරණය දුන්න කාරණාව මට හම්බෙච්ච පටවියක බලන්න යනකොට නම් වරදිනවා. ඒ කියන්නේ මට හම්බෙච්ච පටවියක මට පටවිය තියෙනවනේ. දැන් උදාහරණේ සම කරලා පෙන්වන්නේ පටවියට හම්බෙන ස්වභාවයනේ. මට හම්බෙන පටවියට හම්බෙන ස්වභාවය නෙමෙයි පටවියට හම්බෙන ස්වභාවය. එතකොට නම් එතනදී පටවියට හම්බෙන ඉස්සල්ලාම මේ උපමාවේ පෙන්නපු ඒ කාරණාවේ පෙන්නපු අර්ථය බලන්න ඕනේ. පටවියට හම්බෙන ස්වභාවය බලනකොට පටවියට ඇයි ඔහොම වෙන්නේ නැත්තේ? මනාපමනාප වෙන්නේ නැත්තේ? පටවියට එන්නේ නැත්තේ පටවියට පටවි බවත් පටවියට අසුචි බවවත් නැහැ. පටවියට පටවි බවත් පටවියට අසුචි බවවත් නැහැ. පටවියට මොකක්වත් එහෙම හම්බෙලා නැහැ. ඒ කියන්නේ පටවි බවත් අසුචි බවත්. අන්න ඕකනේ ඒකේ යථාර්ථය. එතකොට ඒක තමයි පටවි කෘත්‍යය. කියන්නේ පටවිය කියලා අපට හම්බෙන තැනෙහි පටවිය කියන එක. අන්න ඒ අපට හම්බ වෙන පටවියෙහි අපට හම්බ වීම කියන එක පැත්තකින් දාලා මේ පටවිය කෘත්‍යෙම ඉස්මතු කරනවා. ඒ කියන්නේ ඇත්තටම අර මුලින් පෙන්නපු කාරණාවෙම තව ඉස්සරහට ඒකේ යථාර්ථය පෙන්වීමක් ඒ පැහැදිලි කරලා පෙන්නන. ඒක ගැඹුරුයි උදාහරණයක් එක්කනේ මේක තියන්නේ. දැන් අතන ධර්ම කාරණාව පෙන්වන්නේ තමන්ගේ ලෝකයට. මෙතන දැන් පටවිය තමන්ගේ ලෝකයට දාලා නැහැනේ. මුලින් පෙන්නපු පරියායදි තියෙන්නේ පටවිය තමන්ගේ පැත්තත් එක්ක අරගෙන මේක හැදෙන ආකාරය. දෙවනට පෙන්නපු එකේ පටවිය තමන්ට අදාළ නැහැ. එතන පටවි කියන එක නේ පොළව කියන එකත් එක්කයි පෙන්නන්නේ. ආපෝ කියන එකත් එක්කයි පෙන්නන්නේ. ඒතකොට ඒක තමන්ට අදාළ එකක් එක්ක නෙමෙයි කතා කරන්නේ. ඒක වෙනම කාරණාවක්. ඒක උපමාවත් එක්ක මේ පැත්තට ගන්න තියෙන්නේ. ඒ කියන්නේ කියපු කාරණාව මේ පැත්තට ගන්නට ඕනේ. අතන පෙන්නන්නේ තමන්ගේ පැත්තත් එක්ක පටවි හම්බෙන්නේ. ඒතකොට මේ පරියාය දෙක. මේ පරියාය දෙක අර පළවෙනි එක තව තහවුරු වීමට තමයි මේ ඒකේ ප්‍රතිපදාවේ භාවනාව ඉස්මතු වීමටයි අරක තවත් පැහැදිලි කරලා පෙන්නන්නේ. තෙරුවන් සරණයි. එහෙමද? ගොඩක් අපි වෙන අවසන් කරමු. හැමෝටම තෙරුවන් සරණයි. අද දිනත් ප්‍රතිපදාල නොගතිස් අන්සේගෙන් පටවිත ධර්ම සවනකොට ඒ විශේෂ ධර්ම සාකච්ඡා කිරීමට ලැබුණ මේ අවස්ථාව හැමදෙනාම මහා භාග්‍යයක් සැලකෙනවා. මේ ධර්ම දාන කුසලයෙන් ජනිත වූ පින් වාසයේ ගුරුතුමන් දෙමාපියන් අතුරු සියලු දායකයන් අනුමෝදන් වෙත්වා. වාසයේ ප්‍රාර්ථනා කරපෝදී නිවැරදි නිවෙත්වා කියා වහන්සේට පුණ්‍යානුමෝදනා කරමි. මේ දේශනාව අවසන් කරන්නේ වහන්සේ දෙන්නාවද කියනවා. දෙවන් සරණයි. තෙරුවන් සරණයි. අද දවසෙත් අපි බුදුරණවහන්සේ දාලී උතුම් ධර්මයක් සාකච්ඡා කිරීමෙන් රැස් කරගත්ත සියලු පින්කම් දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියෝද උතුම් නිමනින් සැනසෙත්වා. ඒ වගේම විශේෂයෙන් අප නමින් මියගිය සියලු මළගිය ඇත්තන්ටත් අනුමෝදන් වෙත්වා. අපවත් උදාලා අතිපූජ්‍ය කටුකුරු ඥානන්ද ස්වාමීන් වහන්සේට උතුම් නිමනින් සැනසෙන්න මේ සියලු පින් හේතු වේවා. මගේ ගුරු දේවයන් වහන්සේටත් උතුම් දහමින් සැනසෙන්න මේ පින හේතු වේවා. මගේ උපාධ්‍යයන් වහන්සේට ලෝක ශාසන සුරකින්න මහ යතිවරුන්ටත් දහමින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. ඒ වගේම මේ ශ්‍රවණට සිසිලස සාකච්ඡාව මෙහෙවන දලුවත් මහත්මයාට මම මේ සඳහා යොමු කරපු රවි කොග්ගලගේ මහත්මයාට ඒ වගේම අපට නිරන්තරයෙන් උපකාර කරන නිහාල් රූපසිංහ මහත්මයාට නාවික හමුදාවේ සීල් දෙනාට ඒ වගේම ධර්ම ප්‍රචාරක කටයුතු කරන සීල් දෙනාට ධර්ම දානීය සඳහා දායක වන ඒ වගේම සිව්පසින් උපස්ථාන කරන සෑම දෙනාටම ශ්‍රවණය කළ ඔබ සැමටත් උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් හේතු වේවා. ඒ වගේම මේ සහ ගහම්බිහිර ධර්මයක් ඉස්මතු කරේ ලෝකේ අති උත්තම ශාස්ත්‍රුන් වහන්සේ නමක්. ඉතින් ඒ උත්තම ශාස්ත්‍රුන් වහන්සේගේ අසහාය ගුණයමයි මේ ඉස්මතු වෙන්නේ. ඒ උත්තම ශාස්ත්‍රුන් වහන්සේගේ අසහාය ගුණ ඒකාන්තයෙන් සත්‍යයි. ඒ වගේම ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ උතුම් සත්‍ය ධර්මයේ ඒකාන්තයෙන් සත්‍යයි. ඒ උත්තම ප්‍රතිපදාවට යොමු වෙච්ච සංඝ රත්නයේ සුපටිපන්නාදී ගුණයෙන් යුක්ත ඒ සංඝ ගුණ ඒකාන්තයෙන් සත්‍යයි. ඒ වගේම මමත් මේ ධර්මයේ බුද්ධ වචනේ ඒකම ඉස්මතු කරන්න ඕන අදහසින් මේ සාකච්ඡා කරන්න තින් යස් සත්‍යයි. අප තුල හට ගන්න සියලු මෛත්‍රී අනුභවයෙන් මේ ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පුණ්‍ය අනුභවයෙන්
මේ ලෝකෙට උදා වී තිබෙන මේ කොරෝනා වසංගතය දුරු වී ශ්‍රී ලංකාවට උදා වී තිබෙන කොරෝනා වසංගතය දුරු වී සෑම දිනකටම සතුටින් ජීවත් වෙන්නට වාසය කරන්නට හැකියාව ලැබේවා. සීල් දිනාටම ඒ විදිහට ප්‍රාර්ථනා කරමින් මම ඔබ සීල් දිනාටම පුංචි ආරාධනාවක් කරනවා. අපිට ගොඩාක් මේ උපකාර කරා මේ ධම්මපාරමී ආරණ්‍යෙට මේ භාවනා වැඩසටහන් වලට සහභාගී වෙන අයට උපාසිකාවන්ට නවාතැන් ගැනීම සහ විශේෂයෙන්ම මෑණින් වහන්සේලාට සිටීමට ස්ථානයක් සකස් කර ගන්නට. ඉතින් අපි සකස් කරා මේ ඔබ සීල් දනාගීම උපකාරයෙන්. ඉතින් අපි ඊටු සියලු දේවලුත් අඩුපාඩු සකස් කරගෙන 14 වෙනි දින පූජා කරන්න අදහස් කරනවා. පින්කම් ගන්න බැරි නිසා ඔබට මේ පූජා කරන එක සජීවී බොහෝ වෙලාවට නරඹන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒ සඳහා සම්බන්ධ වුණු සෑම දිනාටම උතුම් පුණ්‍ය අනුමෝදනාව සහ එය ඔබට සතුටින් අනුමෝදන් වෙන්නටත් ආරාධනා කරමි. ඔබ සෑම දිනාටම තෙරුවන් සරණයි.